දින ගණනාවක ඉඳලා ජනතාව අරගලයක. ජනතාව දිගු පෝලිම් වල ගෑස් පෝලිම්, පෙට්‍රල් පෝලිම්, දිගු පෝලිම් ගණනාවක තවත් එක පාර්ශව වලින් එක පක්ෂ වලින් අදහස් යෝජනා ගණනාවක් ගලාගෙන එන කාලවකවානුවක්. රට මහා කලඹ ගෑනියකට පත් වෙලා තියෙනවා. ඔබ මොකද කියන්නේ? සංවාදය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතාත් සමගයි. සහෝදරයා, ඔබගේ අදහස, ඔබගේ යෝජනාව කුමක්ද මේ අවස්ථාව? අපි ඇත්තටම යෝජනා කරන්නේ මේ වෙලාවේ විවිධ ආකාරයේ යෝජනා හුවමාරු වෙමින් තියෙනවා. එක පැත්තකින් සමහර අය යෝජනා කරනවා පාර්ලිමේන්තුවේ අන්තර්වාර ආණ්ඩුවක්. තවත් සමහර අය යෝජනා කරනවා තාවකාලික බාරකාර ආණ්ඩුවක්. තවත් සමහර යෝජනා කරනවා සර්වපාක්ෂික ආණ්ඩුවක්. තව සමහර යෝජනා කරනවා ඉක්මනින්ම මහමැතිවරණයක් පවත්වලා අලුත් ආණ්ඩුවක් හදන්න ඕන කියලා. අපි හිතනවා ඒ මොනවා වුණත්, ඒ කියන්නේ අන්තර්වාර ආණ්ඩුවක් හැදුනත්, බාරකාර ආණ්ඩුවක් හැදුනත්, සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුනත්, අලුත් ආණ්ඩුවක් හැදුනත්, ඒ කොයි ආණ්ඩුවෙනොත් මේ තියෙන අර්බුදය, මේ ජනතාව විඳින පීඩාවට උත්තරයක් හොයද්දී වැදගත් වෙන්නේ පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා බලයක් ගොඩනැගීම කියලා. මොකද මේ වෙනකොට මේ ලබාගත් දේවල්, අපි උදාහරණයක් ගන්න, ජනාධිපතිවරයා හිටියේ ඊටම බල සම්පන්න කෙනෙක් විදිහට ලෝකේ බලගතුම ජනාධිපතිවරයා, විධායක බලය නැහැ. විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන රටවල් තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රංශය. ඒ කිසිම රටක ජනාධිපතිට මේ තරම් බලයක් නැහැ. අර ජේ.ආර්. ජයවර්ධන කිව්වා වගේ මේ ගෑණි පිරිමික් කරන්නයි, පිරිමික් ගෑණි කරන්නයි විතරක් බැරි වර්ගයේ බලයක් මේක. නමුත් ඒ ජනාධිපතිවරයාව බංකරයක කොටු කරන්න පුළුවන් වුණා ජනතාවට. අගමැතිවරයා මව්බිම බේරගත්ත වීරයාරේ මේ කියපු කෙනා මයිනා ගෝ හෝම් කියලා කියන තැනකට ජනතාව එතෙන්න ගෙන ඔහු ගිහිල්ලා ත්‍රිකුණාමලේ නාවක හමුදා කඳුරේ හැංගෙන තැනකට ජනතාව පත් කරා. ඉතින් ඒ බලය, ඒ ජනතාවගේ බලය පාර්ලිමේන්තුවෙන් එළිය ගොඩ නැගීම තමයි අපේ වැඩපිළිවෙල. ඒක හරහා විතරයි මේ වෙන ඕනෑම කෙනෙක් ඉදිරිපත් කරන වැඩපිළිවෙලක් ජනතාවගේ පැත්තේ ජයග්‍රහණ හිමි කරගන්න තැනකට කළමනාකරණය කරගන්න වෙන්නේ පාර්ලිමේන්තුවෙන් එළියේ බලයක් ගොඩ නැගීම ඇතුළේ. නිසා අපි මේ දිනවල අපි මහන්සි වෙමින් ඉන්නේ ඒ පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා බලය ගොඩ නගන්න. මොකක්ද මේ එළියේ ගොඩ නැගෙන බලය සහ මේක කොහොමද සංවිධානය වෙන්නේ? කියන්නේ දැනටමත් යම් ආකාරයක බලයක් එළියේ තියෙනවානේ. ඒක තියෙන්නේ දැන් මෙතෙක් කල ලංකාවේ ක්‍රියාත්මක වුණේ, ලෝකෙත් ක්‍රියාත්මක වෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට ඒක ඇතුලේ දැන් සාමාන්‍යයෙන් දේශපාලන විද්‍යාවේදී පිළිගන්නවා පරමාධිපත්‍යයේ බලය ජනතාව සතුව තියෙන්නේ කියලා. දැන් ලංකාවේ වුණත් ආණ්ඩුව ව්‍යවස්ථාව පටන් ගන්නකොටම උඩම ලියලා තියෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යයේ බලය ජනතාව සතුය, ඒ අන්සතු කළ නොහැක්කේ කියලා තමයි උඩම ලියලා තියෙන්නේ. ඒ පරමාධිපත්‍යයේ බලය කියලා කියන්නේ අපේ ජීවිත සම්බන්ධයෙන් තීරණ ගන්න අපිට තියෙන බලය. අපේ ජීවිතේට මොකද වෙන්නේ කියලා තීරණය කරන්න අපිට තියෙන බලය. එතකොට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියදී වෙන්නේ මේ බලය අපි මැතිවරණයකදී නියෝජිතයෝපත් කරලා ඒ නියෝජිතයන්ට මේ බලය අපි බාර දෙනවා. එතනින් පස්සේ අපි සතුව මේ බලය නැහැ. ඇත්තටම ගත්තොත් අපි ජනතාව පරමාධිපත්‍යයේ බලය තමන්ගේ අතේ තියාගෙන ඉන්නේ මැතිවරණ දවසේදී විතරයි. මැතිවරණ දවසේ හැරුණු විට ඉතුරු සියලු දවස්වලදී පරමාධිපත්‍යයේ බලය තියෙන නියෝජිතයෝ අතේ, නියෝජිත සභාව අතේ, පාර්ලිමේන්තුව, පළාත් සභාව, ප්‍රාදේශ සභාව, නගර සභාව අතේ. අපි ජනතා බලය කියන එකෙන් අදහස් වෙන්නේ යම් ආකාරයක ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක්. නියෝජිතයන්ට බලය පැවරීම වෙනුවට ජනතාව සතු බලය ජනතාව දෛනිකව අභ්‍යාස කරන තත්ත්වයක්. එතකොට දැනට මේ අරගලය උද්ඝෝෂණය හරහා වෙලා තියෙන්නේ ජනතාව තමන්ගේ බලය අභ්‍යාස කරනවා. ජනතාව පාරට ඇවිල්ලා බල කරනවා මෙන්න මේක කරන්න. මෙන්න මේක කරන්න එපා කියලා ජනතාව බල කරනවා. එතකොට ඒ ජනතාවගේ හඬට අර නියෝජිත සභාවලයට කන් දෙන්න සිද්ධ වෙනවා. කන් දුන්නේ නැත්නම් ගුටි කන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේක තමයි අපි කියන එළියේ බලය. ඉතින් දැන් තියෙන්නේ එක ඔබ ඇහුවනේ මේක කොහොමද කරන්නේ කියලා. දැන් තියෙන්නේ මේක එක්තරා විදිහක අසංවිධිත බලයක් විදිහට. ඒ කියන්නේ මිනිස්සු පාරට එනවා. උද්ඝෝෂණ කරනවා. සමහර අවස්ථාවල නිවෙස් ගිනි තැබීම්, ප්‍රචණ්ඩ ක්‍රියා කරනවා. එක දේවල් වෙනවා. මේවා සංවිධිත ව්‍යුහයකට ඇවිල්ලා නැහැ. අපි උත්සාහ කරන්නේ ප්‍රාදේශීය මට්ටමින්, ගම්මාන මට්ටමින්, නගර මට්ටමින්, වැඩබිම්, ගොවිබිම්, දීවර තොටුපළ මට්ටමේ ජනතාව ජන අරගල සභා හදලා ඒ සභා ඇතුලේ සංවිධානය වෙන කියන්නේ ව්‍යුහයක්. යම් මේ අරගලයට ආපු ජනතාව ව්‍යුහගත කෙරෙilla ඒ
සියලුම ජනාරගල සභාවල නියෝජිතයන් එකට එකතු වෙච්ච ජාතික මට්ටමේ ජනතා කවුන්සිලයක් ගොඩනගන්න. පාර්ලිමේන්තුවට විකල්ප පාර්ලිමේන්තු බලයක් සහිත ජනතා කවුන්සිලයක් ගොඩනගන්න. ඔබ කියනවා ජනතා කවුන්සිලයක් ගොඩනගනවා පාර්ලිමේන්තුවෙන් පිටත දියවන්නාවෙන් පිටත කියලා. එතකොට කොහොමද මේක ප්‍රාදේශීය සභාව කියන ව්‍යුහය තුලින් වෙනස් වෙන්නේ? මෙහෙමයි දැන් ප්‍රාදේශීය සභාවක් ගත්තට පස්සේ ඒකට ඒක තියෙන්නේ අර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය ඇතුළේනේ. ඒකට මැතිවරණ තියලා මැතිවරණ වලින් නියෝජිතව පත් වෙනවා. දැන් අපි මේ කියන ජනාරගල සභාව ඒ ආකෘතිය යටතේ නෙමෙයි තියෙන්නේ. ඒකට නියෝජිතව පත් වෙන්නේ ඒ අදාළ ප්‍රජාව අපි හිතන්න ගම හරි ඒ ඒකකයේ ප්‍රජාවගේ කැමැත්තෙන් තමයි පත් වෙන්නේ. අපි නිකන් උදාහරණයකට හිතන්න මේ සාමාන්‍ය ස්වේච්ඡා සංවිධාන තියෙන ස්වේච්ඡා මහජන සංවිධාන තියෙන අවමංගලදාර සමිතිය. කිව්වට පස්සේ ඒකට නියෝජිතව පත් වෙන්නේ අදාළ ප්‍රදේශීය ජනතාව ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියකින් තෝරාපත් කරනවා. අනිත් එක තමයි මේ ප්‍රාදේශ සභාව වගේ දේවල් වල තියෙන්නේ මේවා දේශපාලන බලවේගයන්නේ. ඒවා පවත්වාගෙන යන්නම දේශපාලන බලවේගයන් විදිහට ඒවට ඒ වගේ නියෝජිතයන්ව නැවත කැඳවන්න බෑ ජනතාවට. දැන් අපි හිතන්නේ දැන් මේ ජනාධිපතිවරයා සම්බන්ධ වෙලා තියෙන ජනතාව කියනවා go to go home කියලා. ජනාධිපති කියනවා නෑ මාව අවුරුදු 5කටයි පත් කරලා තින්නේ මම අවුරුදු 5ම ඉන්නවා කියලා. එතකොට දැන් අපි මේ යෝජනා කරන ව්‍යුහයේ තියෙන්නේ සාමාන්‍යයෙන් මේක අමුතු එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් ජනතාව සම්බන්ධ වෙන ඕනම සංවිධානයක ජනතාව නියෝජිතව පත් කරන නියෝජිතය යලි කැඳවනවා. අපි හිතන්න ගමක සුබ සාධක සමිතියක් හැදෙනවා. මංගලදාර සමිතියක් හැදෙනවා. ඒකේ භාණ්ඩාගාරික සල්ලි හොරකම් කරා කියලා අහුවෙනවා. නැත්තම් සැකයක් යනවා. එතකොට මොකද කරන්නේ? එයා කියනවාද මාවපත් කරලා තියෙන අවුරුදු 2කට මම අවුරුදු 2ක් යනකල් හොරකම් කර ඉන්නවා කියන්න බෑනේ යාට. ගමේ මිනිස්සු පොයේ දවසට අපේ ගමේ හරිද පොයේ දවසට තමයි එකතු වෙන්නේ. පොයේ දවසට ප්‍රජාශාලාවට එකතු වෙලා එයාව අයින් කරලා වෙන කෙනෙක් පත් කර ගන්නවා. එතකොට මේ ඒ නිසා මේක මූලිකව වෙනස්. දැන් ප්‍රාදේශ සභාව වගේ ගත්තොත් අනිත් එක ඒකට ව්‍යවස්ථාපිත නිශ්චිත විශේෂීත්ව ටිකක් තියෙනවානේ. ඒගොල්ලෝ කුණු එකතු කරන්න ඕනේ. මෙන්න මේ පාරවල් ටික හදන්න ඕනේ. මේ වීදි ලාම්පු සවි කරන විශේෂපතයක් තියෙනවා. අපි මේ කියන මහජන සභාවල මේවා නිශ්චිත විෂයපතයක් නේ මේක හැම විශේෂීත්වයකම ක්‍රියාත්මක කරනවා ජීවිතයට අදාළ සියලු ඒවා අනපනත් සම්මත කිරීම දේශපාලන ක්‍රියාවලිය ආර්ථික අයිතීන් පරිසරය සමාජීය දේවල් සංස්කෘතික ක්‍රියාකාරකම් මේ හැම එකකම ජීවිතයේ සියලු පැතිවල සම්බන්ධ වෙන ආකෘතියක් අපි මේ යෝජනා කරන්නේ. හොඳයි ඒත් එක්කම ගොඩනගෙන ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාගෙන් දැනගන්න කොහොමද මේ විවිධ පක්ෂවල ඉන්න ජනතාව එක තැනකට එකතු කරන්නේ විවිධ ආගම් විවිධ කුල මල ભેද ජනතාව කියලා ගත්තම විවිධාකාරයේ අය ඉන්නවා මේ අරගලය තුලත් ඉන්නවා මුස්ලිම් සිංහල දමිළ සියලු ජනතාව ඉන්නවා. ඉතින් ඔබ කොහොමද මේ එළියේ ගොඩනගන බලය දියවන්නාවෙන් එළියට ගොඩනගන බලය තුල මේ විවිධාකාරයේ ජනතාව එකම තැනකට ගේන්නේ? මෙහෙම ඒක අපි ගේනවම නෙමෙයි. ඒ ජනතාව අතර තියෙන බෙදීම් ඒවා අපි ගේනවට වඩා වෙන්නේ යථාර්ථයට මුහුණ දෙද්දී අපිට සමාන ප්‍රශ්න වලට මුහුණ දෙන අයට පිළිතුරු සෙවීම සඳහා එකට වැඩ කරන්න වෙනවා. එතකොට අපිට සිංහලද දෙමළද මුස්ලිම්ද අරකද මේකද ආගම මොකද්ද කුලේ මොකද්ද කියන එක නැතුව එකට වැඩ කරන්න වෙනවා. එතකොට අපි යෝජනා කරන්නේ අපි මූණ දීලා ඉන්න ප්‍රශ්න වලට අපි උත්තර හොයමු කියලා. මොකද දැන් කලින් ওই සිංහලේ දෙමළේ මරක්කලේ කී හිටියට අන්තිමට ඔක්කොම එක වලේ. ඔක්කොමලා පෙට්‍රල් පොලිමේ භූමි තෙල් පොලිමේ අපි දැක්ක අර ඔය මෝදර මට්ටක් කුලිය පැත්තේ තොටලඟ පැත්තේ භූමි තෙල් පොලිම් පෙන්නනවා. ඒ වගේ සිංහල අය දෙමළ අය මුස්ලිම් අය ඔක්කොම පොලිමේ ඉන්නවා. දැන් සැප්තැම්බර් මාසේ වගේ වෙද්දී ලංකාවේ තියෙන සහල් තෝග අවසන් වුණාට පස්සේ කන බොන ප්‍රශ්නේ එද්දි මම කියන්නේ හැමෝටම මේ ප්‍රශ්නේ එනවා. අරගලයේදී ඒ නිසා ඔක්කොමලා අරගලයට එනවා. දැන් අපි හිතුවත් වීර කැටිය ප්‍රාදේශ සභාවේ සභාපතිගේ නිවස අසල වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මිය ගියා. එක්කෙනෙක් සිංහල තරුණයෙක් අනිත් එක්කෙනා මුස්ලිම් තරුණයෙක්. ඉතින් ඔක්කොමලා එකට ගිහින් තියෙනවා මේ අරගලයට. ඒ නිසා මේක අපි හිතලා කරන එකක් නෙවෙයි. ඇත්තටම යථාර්ථයේ විසින් මිනිසුන්ට බල කිරිලා තියෙනවා එකතු වෙන්න ඕනේ කියලා. ඒ නිසා අපි කරන්නේ මේකේ යම් ආකාරයක මේ ඒ ප්‍රශ්නවල තියෙන දේශපාලන ස්වභාවය, ඒ ප්‍රශ්නවලට උත්තර හොයන එක සම්බන්ධ සමූහ පරිකල්පනයක් හදන එක කලෙක්ටිව් විල් එකක්. මොකද්ද අපි අපේ සමූහය කියන්නේ ඔයයි මායි දෙන්න අතර සම්බන්ධය මම කොහොමද සිතියම් ගත කරගන්නේ? මම කොහොමද මැප් කරන්නේ? අපි ඒ කියන්නේ කොතනින්ද? ඒ කියන්නේ ඔයත් සිංහල මමත් සිංහල කියලාද මම මේක මැප් කරගන්නේ? ඔයත් මිනිස්සෙක් මමත් මිනිස්සෙක් කියන තැනින්ද මේක මැප් කරගන්නේ. එහෙම නැත්නම් මම මේක සිතියම් ගත කරගන්නේ ඔයයි මායි දෙන්නම සමාන ප්‍රශ්නයකට ගොදුරු වෙලා ඉන්නවා කියන තැනින්ද මේක මැප් කරගන්නේ. එතකොට දැන් ඒක දේශපාලනිකයි.
ඒක දේශපාලනික එක දේශපාලන බලවේග විසින් තමයි දේශපාලන නායකත්වයන් විසින් තමයි මේ සමූහ පරිකල්පනය ගොඩනගන්නේ. එතකොට දැන් ජනතාව කිව්වට ජනතාවක් ඉන්නව නෙවෙයි අපි මේ ජනතාවක් හදාගන්න යන්නේ. අපි මේ උත්සාහ කරන්නේ ජනගහනයක් ඉන්නවා. ලක්ෂ 22ක් මිනිස්සු ඉන්නවා. හැබැයි ජනතාවක් නෑ. ජනතාවක් කියන්නේ පොදු දේශපාලන අභිලාෂයක් සහිතව ඒ අභිලාෂය වෙනුවෙන් සංවිධානය වෙච්ච මිනිස් සාමූහිකයක්. එහෙම එකක් නෑ. එහෙම එකක් අපි මේ ජනතාව කියන එකෙන් අදහස් වෙන්නේ අපි මේ එහෙම එකක් හදන්න යනවා කියන. එතකොට මේ සමූහ පරිකල්පනය හදනවා ඒකෙනුත් අදහස් වෙන්නේ දැනට එහෙම එකක් තියෙනව නෙවෙයි. එහෙම එකක් නිර්මාණය කළ යුතුයි සහ දැනට ඇවිල්ලා තියෙන පොදු මේ தত্ত্বය ඇතුලේ මේ අපි මූණ දෙන අර්බුදය ඇතුලේ ඒ සඳහා අවශ්‍ය කරන සාධක මෝරලා තියෙනවා කියන එක තමයි අපේ විශ්වාසය තියෙන්නේ. ඒ කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කරනවා වගේ ඒ අදහස වගේම සර්වපාන්තික ජනබලයක් කියලා කිව්වොත් නිවැරදි. ඔව් ඒක එහෙමමත් නෙමෙයි. මොකද මෙතන ප්‍රශ්නේ එන්නේ දැන් අර්බුදයක් කියලා කිව්වට මේ අර්බුදය ගැන අපිට නිරීක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි නිරීක්ෂණය තමයි මේ අර්බුදයට අපේ රටේ වැඩ කරන ජනතාව වගකිව යුතු නෑ කියන එක. අපි උදාහරණ ගන්න ඩොලර් හිඟය කියන්නේ. ඩොලර් හිඟයට අපේ රටේ වැඩ කරන ජනතාව වගකිව යුතු නෑ. සාමාන්‍යයෙන් ඩොලර් බිලියන් 12ක් විතර හොයලා තියෙනවා අපි අපනයන වලින් අවුරුද්දකට. 12ක්. ඒක හොයලා තියෙන්නේ ඩොලර් බිලියන් 5ක් විතර හොයලා තියෙන ඇඟලුම් කර්මාන්තේ වැඩ කරන කම්කරු. තව බිලියන් 2කට කිට්ටු හොයලා තියෙන්නේ තේ කර්මාන්තේ වැඩ කරන වතු කම්කරු. පොල් නිෂ්පාදන වලින් සාමාන්‍යයෙන් එනවා බිලියන් එකක් විතර. බිලියන් භාගයක් විතර හොයන දීවරයෝ යුරෝපා සංගමයේ මත්ස්‍ය අපනයනය කරලා. ඉතින් මේ එක විවිධ ඛනිජ ද්‍රව්‍ය මේවා ඇතුලේ වැඩ කරන මිනිස්සු බිලියන් 12ක් හොයලා තියෙනවා. ඊටසේ විදේශගත ලාංකික ශ්‍රමිකයෝ කියන්නේ ලංකාවේ ඉන්න වැඩ කරන ජනතාව ලංකාවෙන් එළියට ගිය අය සාමාන්‍යයෙන් බිලියන් 7ක් විතර ලංකාවට එවනවා අවුරුද්දකට. එතකොට දැන් ඒ නිසා මේ අර්බුදයට පළවෙනි අපේ නිරීක්ෂණය මේ අර්බුදයට ජනතාව වග නෑ වැඩ කරන ජනතාව. මේ අර්බුදයට වග කියන්න ඕනේ ආයෝජන වලට යටිතල පහසුකම් සපයන්න කියලා අධික ලෙස ණය අරන් විශාල ණය වාරික ගෙවන්නත් පුළුවන්. දෙවෙනි නිරීක්ෂණය තමයි අපි මේ අර්බුදය කියලා කිව්වට මේ අර්බුදය තියෙන එක කොටසකට. දැන් බලනකොට ලංකාවේ දැවැන්ත සමාගම් වලට මේ අර්බුදේ නැහැ. ඒගොල්ලෝ විශාල වශයෙන් ලාභ රේට්ටු ඉහළ නංගගෙන තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ මේ අර්බුද තමන්ගේ ජීවනෝපායන් පවා අහිමි වෙලා මාසෙට හම්බෙන ආදායමෙන් ගෙදරට කෑම ටික ගන්න බැරි වෙලා තියෙන්නේ එක පන්තියකට. ඒ නිසා මෙතන පන්ති ප්‍රශ්නයක් තියෙනවා. සහ මේකේ වැඩපිළිවෙල කියලා කියද්දිත් වැඩපිළිවෙලේ දැන් අර්බුදය සඳහා වැඩපිළිවෙල කියලා අගමැතිවරයා ජනාධිපතිවරයා වැඩපිළිවෙල යෝජනා කරලා ඒ වැඩපිළිවෙල කියන්නේ හැමතිස්සෙම මේ ධනය සහිත පන්තිය මග ඇරලා පහළටම පීඩනය එල්ල කරන වැඩපිළිවෙල. අපි උදාහරණයකට හිතන්න මම සරල උදාහරණයක් ඔබට කියන්නම්. ඊයේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී හෙළිදරව් වුණා අර්ජුන් ඇලෝසියස් අයිති මෙන්ඩිස් අරක්කු සමාගම රුපියල් බිලියන් 7ක් ණය අරන් තියනවා කියලා 3.5 ලංකා බැංකුවේ මහජන බැංකුවේ බැංකු දෙකක එකම කර්මාන්ත ශාලාව අපේට තියෙනවා. ඊට අමතරව පසුගියදා හෙළිදරව් වුණා රුපියල් බිලියන් 3ක ණයක් අරගෙන ඒ ණය බොල් ණය විදිහට කපා හරින්න මහජන බැංකුව තීරණය කළා තියෙනවා කියලා රවි වෙත්තසිංහගේ ඒ බිලියන් 3 එයා අරන් තියෙන කිසිදු අපයක් තියන්නේ නැතු. එතකොට බැංකු ඒ විදිහටයි වැඩ කරන්නේ ධනපති සමාගම් වලට ධනකුවරයන්ට. අපේ ගෙදරක කාට හරි අසනීපයක් වෙලා ප්‍රශ්නයක් වෙලා රුපියල් 10000ක් හොයා ගන්න ඕන වෙලා අපි ගියොත් එහෙම මහජන බැංකුවට වලල්ලයි චේන් එකයි ඔක්කොම තිබ්බම තමයි ඒක දෙන්නේ. අපිට බෑ අපේ තියෙන එකම චේන් එක මහජන බැංකුවටයි ලංකා බැංකුවටයි දෙකටම උකස් කරලා සල්ලි ගන්න අපිට බෑ. එතකොට මේ අර්බුදයට උත්තර කියලා මේගොල්ලෝ මොකද්ද කියන්නේ? උත්තර කියන්නේ නැවත ධනකුවරයන්ට බැංකු ණය නිදහස් කරන්න. ඕන උත්තර කියලා කියන්නේ. සල්ලි මුද්‍රණය කරන්න. සල්ලි මුද්‍රණය කරන්න වෙන්නේ උද්දමනේ වැඩි වෙන. උද්දමනේ වැඩි වෙන්න අපිට ජීවත් වෙන්න බැරුව යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියන්නේ බදු ගහන. දැන් හිතන්න පහුගිය අවුරුදු 5ක 6ක කාලය ඇතුලේ රුපියල් කෝටි 50000ක් තියෙන නොගෙවු බදු. ධනකුවරේ රුපියල් කෝටි 5700ක් තියෙනවා ධම්මික පෙරේරා ගෙවන්න ඕන බදු රජයට. රුපියල් කෝටි 500ක් තියෙනවා රවි විජේරත්න ගෙවන්න ඕනේ බදු මුදල්. ඒවා අය කරලා නැහැ. දැන් විගණකාධිපති වාර්තාව කියන විදිහට 2015 අතර රුපියල් කෝටි 41415ක් රජයට බදු මුදල් ගෙවලා නැහැ. කෝප් කමිටුව කියන විදිහට 2020 අවුරුද්දේ තව රුපියල් කෝටි 10500ක් රජයට බදු ගෙවලා නැහැ ලොකු සමාගම්.
ඒතර කෝටි 50000ක් තියෙන මේ අවුරුදු කීපයකලු ගෙවන්න ඕන බදු. එහෙම තියෙද්දි තමයි මේ පෙට්‍රල් ටිකටයි ඩීසල් ටිකටයි පරිප්පු වලටයි සබන් කෑල්ලටයි ඔක්කොටම බදු ගහන්නේ. ඒ නිසා දැන් මේ අර්බුදේ ඇවිල්ලා තියෙන පන්ති මෙහෙ විදිහකට නම් මේකට එරෙහිව ජනතාව සංවිධානය වෙද්දී ඒ පීඩාවට ලක් වෙන ප්‍රහාරයට ලක් වෙච්ච පන්ති තමයි සංවිධානය වෙන්නේ. නිසා අපි වෙනම අපි අමුතුවෙන් මේකේ කොයි පන්තිද ඉන්නේ කියලා විශ්ලේෂණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේවා ගොඩනගෙද්දී කොහොමත් යම් පන්තිමය ස්වභාවයක් මේ වගේ එයි. ගාලු මුහුදුර පිටියේ ජනතාරගලයටත් යම් යම් දේශපාලනික මුහුණු හොට දැම්මා කියලා කියනවා. එතකොට මේ එළියේ ඔබතුමන්ලා මේ ගොඩ නගන්න හදන ජන බලයට ඒ වගේ දේශපාලනික න්‍යාය පත්‍රයක් ඇතුල් වෙන්නේ නැතුව තියෙයිද? මෙහෙම ඒවා එයිනේ. දේශපාලන න්‍යාය පත්‍රයි. තව එක එක ඒවා තියෙනවා. කියන්නේ විවිධ පුද්ගලික උන්නතිකාමයේ සහිත අය. කැපිපේන උත්සාහ කරන අය. ඔය එක එක පිස්සු තියෙන කට්ටිය ඒ ඔක්කොමලා ඉතින් දැන් මැතිවරණයක් තිබ්බත් එහෙම අයනවා. ලෝකෙම ඉන්න හොරු තාක්කඩි දූෂකයෝ ඔක්කොම ටික මැතිවරණයට එනවනේ. ඇවිල්ලා දිනනවනේ. දිනන පාර්ලිමේන්තුවෙමත් යන්නේ. එතකොට මේ මහජන සභාව හැදෙද්දිත් එහෙම අය නෑවිත් ඉඳී කියලා නෙවෙයිනේ මෙතන. මේක හොඳ මිනිස්සු නරක මිනිස්සු පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන තියෙන කතාව තමයි මොකද්ද මේ ව්‍යුහයන්ගේ තියෙන අභිලාෂය. එතකොට දැන් මේවා මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න නම් මේක එන්නේ ඔබ කියන පටු දේශපාලන න්‍යාය පත්‍ර. අපි හිතන්නේ මේක පාවිච්චි කරලා කවුරු හරි ඡන්ද ගොඩ වැඩි කරගන්න හදනවා. කවුරු හරි පාර්ලිමේන්තුවට නියෝජනයක් ගන්න හදනවා. එහෙම එකක් ඔබ හිතන්නේ. ඒ වගේ දෙයක් එනවනම් ඒක අතන ප්‍රතික්ෂේප වෙනවා කොහොමද? මේ හැදෙන ව්‍යුහයන් ඇතුලේ ඒක ප්‍රතික්ෂේප වෙනවා. ඒක ප්‍රතික්ෂේප වෙනවා විතරක් නෙමෙයි මේ දැන් අපි ගත්තොත් එහෙම අපි හිතන්නේ දැන් අපි යෝජනා කරනවානේ මේ ජනතා බලයක් කියන එක. ඒතකොට ජනතා බලයක් කියන එක මේ තියෙන අරුබුදයට උත්තරයක් කියලා ජනතාවට තේරෙනවා නම් ඒකත් දේශපාලන වැඩපිළිවෙලක් තමයි. නමුත් ඒ දේශපාලන වැඩපිළිවෙල ජනතාව විසින් අනුමත වෙනවා. තවත් දේශපාලන වැඩපිළිවෙල ප්‍රතික්ෂේප වෙනවා. අනිත් එක මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේවා මේවා ඇතුළට එන අයට මේ වගේ නියෝජිතත්වයක් ගන්න අයට අමතර බරක් පැටවෙනවා මිසක තමන්ගේ ගෙදර තියෙන වැඩ ටිකක් කරගන්න බැරුව වෙන තමන්ගේ කාලය පොදු වැඩකට වැය කරන්න වෙනවා මිසක මේක බල දූරාවලියක් හැදෙන්නේ නැහැ. මේකේ බල දූරාවලියක් හැදෙන්නේ. මේකේ සමාජය සඳහා මැදිහත් වීමක් මිසක බලයක් මේකේ එන්නේ නැහැ. මේකේ වැඩ කරන අයට වැටුප් දීමනා වරප්‍රසාද කාර් පර්මිට් මොකක්වත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම මේකේ වෙන අරමුණු වලින් කවුරු හරි එන්න හැදුවොත් ඒ අය අධෛර්යමත් කරන සුළු ගතියක් තමයි මේ කියන මහජන ව්‍යුහයන් වල තියෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් මේ තියෙන ප්‍රාදේශ සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා තියෙන ව්‍යුහයන් ගත්තොත් එහෙම සල්ලි හොයන්න නම් ඒවට යන්න ඕන කියලා එහෙම අපි හිතන්නේ සල්ලි හොයන්න කැමති කෙනෙක් ඉන්නවා. දේශපාලනය කියන්නේ දැන් එයාට හොඳ ක්ෂේත්‍රයක්. එයාට වෙන කිසිම රස්සාවකින් හොයන්න බැරි තරම් සල්ලි හොයන්න පුළුවන් දේශපාලනට කියලා. හොරෙක් ඉන්නවා. හොරාට ආරක්ෂිතව රැකවරණයක් සහිතව හොරකම් කරන්න පුළුවන් තරම් බවට පත් වෙලා තියෙනවා දේශපාලනය. අපි හිතන්න ස්ත්‍රීලෝලියෙක් ඉන්නවා. එතකොට එයාට මේ රටේම ඉන්න මේ ගෑනු ළමයින්ව අපචාරයට ලක් කරන්න ලයිසන් එකක් බවට පත් වෙනවා මේ එයාගේ දේශපාලන බලය. කොහොමද තියෙන්නේ? එතන මේක එහෙම එකක් නෙමෙයි. මේක ඇත්තටම ඒවා මුකුත් කරන්න බෑ විතරක් නෙමෙයි. ඒවා කරන්න බලාගෙන එන අයට මේකේ ඉන්නත් බෑ. හේතුව තමයි මේ මහජන සභාවල මම ඉස්සෙල්ලා කිව්වා වගේ right to recall බලය තියෙන. නැවත කැඳවීමේ බලය ජනතාවට තියෙන. කවුරු හරි කෙනෙක් පිස්සුවක් නටන ඕන මොහොතක කණෙන් අල්ලලා එළියට ඇදලා දාන්න පුළුවන්. දැන් මේ තියෙන ව්‍යුහයන් ඇතුලේ ඒක නැති එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ගෝට ගෝහොම් කීකේ දවස් 50ක් මිනිස්සුන්ට ගෝල් ෆේස් එකේ අරේ මේ තැන් තැන් වල ගාල්ලේ නුවරයි අනුරාධපුරේ තැන් තැන් වල අවුවට වේලි වැස්සට තෙමි ඉන්න වෙලා තියෙන්නේ මේ නැවත කැඳවීමේ බලය නැති නිසා. ඒකට අපි මේ යෝජනා කරන ව්‍යුහයන් කියන්නේ සාමාන්‍ය ගමේ තියෙන ඕනම ක්‍රීඩා සමිතියක්, යෞවන සමාජයක්, ළමා සමාජයක්, පාඨක සමාජයක්, ඒ තියෙන ගම්වල එක එක ඒවා අවමංගල්‍යදාර සමිති, සුබසාධක සමිති, ඒ හැම එකකම right to recall තියෙනවා. ඒ ඕනේ ජනතාවගේ ස්වේච්ඡා සංවිධාන ඕන එකක පත් කරන නියෝජිතය යලි කැඳවීමේ බලය ජනතාවට තියෙන මේ දැන් කැඳවන්න. ඒක කාලයක් ගන්න අවශ්‍ය නැහැ. ඒකට මේක එහෙම එකක්. ඒ නිසා මේකේ කවුරු හරි මේ විවිධ අරමුණු වලින් ඇවිල්ලා මොනවා හරි කරන්න ගියොත් ජනතාව ඒගොල්ලන් අයින් කරයි. නිසා අපි ඒක ගැන උකුවට කලබල වෙන්න අවශ්‍ය නැහැ. මිනිස්සු සල්ලි පස්සේ යන්නේ. මේ කාලේ සැහෙන්න සල්ලි හොයන්න. මොකද මිනිසුන්ගේ ආර්ථිකය කඩන් වැටලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සු සල්ලි හොයන එක පස්සේ යන කාලයක් මේක. එතකොට වැටුපක් නැතුව මේ ජනබලය අඛණ්ඩව පවත්වාගෙන යන්න ජනතාවගේ සහාය ලැබෙයිද?
මෙහෙම දැන් ඇත්තටම දැන් ඔබ ඔය ප්‍රශ්නේ මීට අවුරුද්දකට කලින් මගෙන් අහුවන මේ මට ටිකක් උත්තර දෙන්න යද්දි දුෂ්කරතාවකුත් එනවා. නමුත් අපි දැක්කා නේද මේ කොහොමද සමාජයක් එකට එකතු වෙලා සාමූහිකත්වයේ වර්ධනය වෙන්නේ කියලා. දැන් උදාහරණයකට මුලින්ම අර අප්‍රේල් මාසේ 9 වෙනිදා ගාලු මෝදර පිටියට ආවට පස්සේ මිනිස්සු එදා ආහාර වැඩ පිළිවෙල තිබුණේ නැහැ. එතකොට බිස්කට් කකා තමයි රෑ හිටියේ. එතකොට ඔන්න සමාජ මාධ්‍ය වල යන්න පටන් ගත්තා කන්න නැහැ බිස්කට් කකා තමයි මේගොල්ලෝ ඉන්නේ කියලා. පහුවදා දවල් වෙද්දී කෑම අතිරික්තයක් ආවා. කියන්නේ මිනිස්සු ඔක්කොම ගෙදර උයපු වළඳ වාහනයක දාගෙන අරන් ආවා ගෝල් ෆේස් එකට. ඒ නිසා මම කියන්නේ මේ මිනිස්සු සල්ලි වලටමයි වැඩ කරන්නේ වගේ තත්ත්වයක් නැහැ කියලා. ප්‍රශ්න තියෙන එක ඇත්ත. ගෙදරත් කන්න නැහැ තමයි. නමුත් ගෙදර කන්න නැතුව තියෙද්දි ගෙදර තියෙන කෑම එක ගිහින් දෙනවනේ මිනිස්සු. අනිත් එක දැන් අරගලේ අපිට ගොඩාක් අත්දැකීම් තියෙනවා. දැන් එතන ඉන්නවා තරුණ තරුණියෝ පිරිසක් පරිසරය ගැන සංවේදී. ඒගොල්ලෝ අර බිම වැටලා තියෙන ප්ලාස්ටික් බෝතල් එකතු කරන බලන්න එතන කුණු මුකුත් නැහැ. දැන් සාමාන්‍ය තැනක වගේ නෙමෙයි. ඒවා එකතු කරනවා. උද්ඝෝෂණයක් ඉවරනාට පස්සේ බිම වැටලා තියෙන විවිධ කුණු කසල ඒගොල්ලෝ එකතු කරනවා. ඒ වෙලාවෙම මේගොල්ලෝ ඒවා පැක් කරලා ඒවා බැහැර කරනවා. ඒ ස්විච්චාවෙන් කරන්නේ. ඉතින් මෙහෙම ඒක තියෙන අරගලේදී විතරක් නෙමෙයි. දැන් ඔබ හිතන්න මේ පහුගිය දවස්වල සාමාන්‍ය පෙළ විභාගේ පටන් ගත්තා. එතකොට මේ ඉන්ධන අර්බුදයත් එක්ක ළමයි කොහොමද විභාග ශාලාවට යන්නේ? ඒව ගැන ප්‍රශ්න ආවා. ඒ ප්‍රශ්න ආපු වෙලාවේ ඔබ දැක්කද? ඒ කියන්නේ රාජ්‍ය ව්‍යුහයන් අක්‍රියයි. අධ්‍යාපන අමාත්‍යාංශ විභාග දෙපාර්තමේන්තුව ඒගොල්ලෝ බහන් නිදාගෙන බලාගෙන ඉන්නවා. අන්තිමට මුළු සමාජයක් නේද ළමයින්ට උදව් කරේ. සමහර අය මම දැක්කා දැන්නීම දානවා සමාජ මාධ්‍යවල. මම හැමදාම උදේ මහරගම සිට කොටුව දක්වා යනවා මට ළමයි 3 දෙනෙක් මගේ වාහනේ දාගෙන යන්න පුළුවන්. අහවල් දුරකථන අංකයට අමතන. තව කෙනෙක් දානවා මම මේ අහවල් ඉස්කෝලේ ළඟ මගේ ගෙදර තියෙන්නේ. මට ළමයි 5 දෙනෙක් අපේ ගෙදර නවත්ත ගන්න පුළුවන් විභාග ඉවර වෙනකල්. දුර ඉඳලා මේ ඉස්කෝලේට එන ළමයි ඉන්නවනම් අපේ ගෙදර නවතින්න. ඒ අතර සමහරු දානවා ඔබ පාරේ යනකොට පාසල් නිලැඳුමකින් දරුවෙක් ඉන්නවා දැක්කොත් වාහනේ දාගෙන අරන් යන්න කියලා දානවා. ඇත්තටමත් මම දැක්කා මිනිස්සු සමූහ වශයෙන් මේ වැඩේ කරනවා. සමහර අය හිටියා ඒ වැඩේ වෙනුවෙන් පාරේ ඇවිදිමින් ළමයි ඉන්නව දැක්කොත් ගිහිල්ලා දානවා. එහෙම කරානේ මිනිස්සු. දැන් ගම් වතුරක් නායෑමක් ආපු වෙලාවල් වල ඒවට කොටු වෙච්ච මිනිස්සුන්ට කන්න දුන්නේ රාජ්‍ය ව්‍යුහයන් ගෙන්නේ මේ. වටේ ගම්වල මිනිස්සු තමයි එකතු වෙලා උයලා කැම්ප් ඒ කියන්නේ දැන් ගම් වතුරකට වගේ කොටු වුණාට පස්සේ අපි මැරෙන්නේ නැතුව ඉතුරු උනේ සමාජීය ව්‍යුහයකින්. ඒ නිසාම නේද මිනිස්සුන්ට හිතෙන්නේ මොකටද මේ රජය කියලා. කියන්නේ අපිට කොවිඩ් ලොක්ඩවුන් එකක් ආපුවාම අපි තමයි අල්ලපු ගෙදර මිනිස්සු බඩගින්නේද බල මේවා බේරගන්නේ. ගම් වතුරන් ආවට පස්සෙත් අපිමයි මේවා කරගන්නේ. දරුවා ඕ ලෙවල් ලියන්නේ ආදී ප්‍රවාහන පහසුකම් දෙන්නෙත් අපිමයි. අන්තිමට බලනකොට මේ ඔක්කොම කරගන්නේ අපිමනේ. එතකොට එන්නේ මිනිස්සුන්ට මොකටද මේ පාර්ලිමේන්තුව තිබිලා මොකටද මේ ප්‍රාදේශ සභා නගර සභා තිබිලා මේ වගේ මුකුත් කරන්නේ ඔක්කොම කරගන්නේ අපිමනේ. ඉතින් අපිම නම් කරගන්නේ බලව්‍යුහයත් අපිම හදාගන්න. ඒ නිසා මිනිස්සු මෙහෙමයි මිනිස්සු පොදුවේ ගත්තම මනුෂ්‍ය දුර්ගුණාංග තියෙනවා තමයි. නමුත් ඒ ඔක්කොම මැද මනුෂ්‍ය ලක්ෂණයක් විදිහට වෙනත් සත්තුන්ගේ නැති මිනිසාට උරුම වුණු ලක්ෂණයක් විදිහට සාමූහිකත්වයක් තියෙනවා. වෙන සත්තුත් තමන්ගේ වර්ගයකට උදව් කරනවා තියෙනවා තමයි. නමුත් ඒ ඔක්කොටම වඩා ගුණාත්මක වශයෙන් වෙනස් ලක්ෂණයක් මනුෂ්‍යත්වයේ තුල තියෙනවා. ඔබ ඔය කියන සියලු අරුබුද පිරිහීම් බිඳ වැටීම් ඔක්කොම මැදත් මිනිස්සුන්ගේ මනුස්සකම් සම්පූර්ණ නැති වෙලා නැහැ. අපි විශ්වාස තබන්නේ මනුෂ්‍යත්වය මත. අපි හිතනවා මේ මනුෂ්‍යත්වය තව පිරිපහදු කරලා ඉස්සරහට ගන්න පුළුවන් කියලා. සරලවම කිව්වොත් ජනතාවගේ අනුමැතිය ලැබෙයි. ඔව් අනුමැතිය ගන්න අපි උත්සාහ කරනවා. මොකද දැන් මේකේ දේශපාලනයේ සම්බන්ධයෙන් තියෙන්නේ පොදුවේ අපි ජීවත් වෙද්දී විවිධ මාතෘකාවලදී අපි හැසිරෙන විදිහයි දේශපාලනයේදී හැසිරෙන විදිහයි අතර වෙනසක් තියෙනවා කියලා අර ප්ලේටෝත් කියනවනේ. කියන්නේ අපිට ඇඳුමක් මහ ගන්න ඕන වුණාට පස්සේ අපි නගරේ ඉන්න හොඳම ඇඳුම් මසන්නා හොයාගෙන යනවා. අපේ සපත්තුව කරුණාට පස්සේ අපි බලනවා හොඳම සපතේරුවා ඉන්නේ කොහෙද කියලා. අපිට තව එහාට ගිහිල්ලා අපිට ගේ හදා ගන්න ඕනොත් අපි බලනවා හොඳ සුදුසුකම් සහිත බාස්ලා කවුද ඉන්නේ කියලා. නමුත් දේශපාලනය කරන්න ඕන නම් අපි කොහේ හරි ඉන්න තක්කඩියක් හොයාගෙන ඡන්ද දෙනවා. එතකොට දැන් ඇත්තටම අපේ ජීවිතේ ඉතුරු ක්ෂේත්‍රවල අපි වැඩ කරන විදිහයි දේශපාලනයේදී අපි වැඩ කරන විදිහයි අපිටම ලැජ්ජා හිතෙන මට්ටමක් තමයි තියෙන්නේ. අවුරුදු 75ක් ලංකාවේ අපි හිතන්නේ ලංකාවේ අපි අවුරුදු 75ක් අපි වැඩ කරපු විදිහ ලැජ්ජයිනේ. අපිටම ලැජ්ජයි කල්පනා කරද්දී.
එතකොට දැන් ඒක වෙනස් වෙන එක ඉබේ වෙන එකක් නෑ. ඒ කියන්නේ ඉබේම සමාජයට මේවා තේරිලා සාංසිද්ධිකව ඔටෝමැටිකල් වෙන එකක් නෑ. ඒවට දේශපාලන ව්‍යාපාරික මැදිහත් වීමක් අවශ්‍යයි. ඉතින් මේ මැදිහත් වීම අපි කරන්න ඕනේ. නිසා මේක ඇත්තට අනුමැතිය ලැබෙයි කියන එකට වඩා අනුමැතිය ලබා දීම සඳහා මහන්සියලා වැඩ කරනවා කියන අදහසක තමයි අපි. අපේ ගමේ මරණාධාර සමිතිය, ගොවි සමිතිය, වෘත්තීය සමිති වලින් මේක වෙනස් වෙන්නේ කොහොමද මේ එළියේ ගොඩනගෙන ජන බලය? එහෙමයි ඒක වෙනස් වෙන්නේ තර ආකාරයකට. දැන් ඕවගේ තියෙනවනේ ව්‍යවස්ථාපිත ගතිය. ඒ වගේ තියෙනවා පොදුවේ ගත්තට පස්සේ එක විශේෂ ක්ෂේත්‍රයකට කොටු වෙච්ච ගතියක්. ඒ වගේම ඒ වගේ තියෙනවා යම් ආකාරයක බල දූරාවලියක්. මේකෙ දැන් මිනිස්සු ඇත්ත ප්‍රශ්නයකට එළියට බහිනකොට ඕවා ඔක්කොම ඔය ව්‍යුහයන් කඩාගෙන එළියට බහින. මේකට හොඳම නිදර්ශනයක් තමයි ගුරු වර්ගලේ. දැන් ගුරු වර්ගලේ පටන් ගත්තේ වැටු පිෂමතාවයක් එක්ක. ඉතින් වැටු පිෂමතාවයක් තිබුණ නැත්ත ප්‍රශ්නයක් තිබුණා. දැන් අපේ ප්‍රින්සිපල් කෙනෙක්ට ලැබෙන වැටු පැහුවම අපිට ලැජ්ජා හිතෙනවා. රාජ්‍ය සේවය වෙන කිසිම වෘත්තියකට යනවට වඩා පාඩුයි ගුරු වෘත්තියට යන එක. එහෙම ප්‍රශ්නයක් තිබුණා. එතකොට මේකට ගුරුවරු මුලින්ම වැඩ වර්ජනයක් ඇඳවපු වෙලාවේ ඔත්තු සේවා වලින් දැනුම් දීලා තිබුණා රජයට බය වෙන්න එපා. මේ වැඩ වර්ජනයට බය වෙන්න එපා. මොකද 2,65,000ක් විතර ගුරුවරු ඉන්නවා. මේකෙන් 112ක් තමයි වෘත්ති සමිතියේදී සංවිධානය වෙලා ඉන්නේ. 188ක් ඉන්නේ වෘත්ති සමිතියක් නැති අය. අර 112 සංවිධානය කරන්න වෘත්තීය සමිති 100 ගණක් තියෙනවා. ඒ වෘත්තීය සමිති 100 ගානෙන් වැඩ වර්ජනය කැඳවන්න එකතු වෙලා ඉන්නේ වෘත්ති සමිති 40 ගානක් විතර. එතකොට ඒ 40 ගානේ ඉන්න ගුරුවරු ප්‍රමාණය සමාජිකත්වයේ ගණන් හදලා බැලුවට පස්සේ මුළු ගුරුවරුන්ගෙන් 100%ක්වත් ආවරණය වෙන්නේ අර වෘත්තීය සමිතිය. ඔත්තු සේවා රජයට කියලා තිබුණා 7-5කට ගණන් ගන්න එපා. ඔය වැඩ වර්ජනේ සාර්ථක කරන්න බෑ. මොකද 100%ක් විතර තමයි ඔතන ඉන්නේ කියලා. නමුත් මොකද්ද උනේ? උනේ ලංකාවේ ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනේ බවට පත් වුණා. අර එක දවසක නිවාඩු දාන සිද්ධියාවට පස්සේ ලංකාවේ ඉතිහාසයේ තැපැල් දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් ලැබපු අවුරුද්දයි ඔක්කොම ටෙලිග්‍රෑම් එක ගන්න. වැඩිම ආදායම් මුළු සියලුම ගුරුවරු පහයි. මම හිතන්නේ ඊටාම සුළුතරයක් තමයි වැඩට ගියා නම් යන්නේ නැත්තේ. සමස්තය වැඩ වර්ජනය කරා. මොකද උනේ? වෘත්තීය සමිති සීමා ඔක්කොම කැඩුනා. වෘත්තීය සමිති අතර තිබුණු ප්‍රතිවිරෝධතා ඔක්කොම කැඩුනා. වැඩ වර්ජනය කරන්න කියපු වෘත්තීය සමිති වල අයයි වැඩ වර්ජනය කරන්න එපා කියපු වෘත්තීය සමිති වල අයයි කිසිම වෘත්තීය සමිතියකට අයිති නැති අයයි අපිට ওই දේශපාලන වැඩක් නැහැ අපි හම්බ කළොත් අපි කනවා කියන අයයි ඔක්කොම වැඩ වර්ජනයට ආවයි. ඒ නිසා මේ වෘත්තීය සමිති ගොවි සමිති වගේ සීමාවල් තියෙනනේ. මේ සීමා ඇත්ත මහජන ප්‍රශ්නවලදී කැඩෙනවා. ඊට පස්සේ මිනිස්සුන්ට මේ හැදිච්ච ආකෘතිය ඇතුලේ ඉන්න බෑ. මිනිස්සු වෙනත් ආකෘති වලින් පෙරට එනවා. දැන් අපි හිතන්නේ රටේ තැන් තැන් වල ගෝඨගෝගම් හැදිලා තියෙන්නේ. ඒ හැදිලා තියෙන්නේ කොහොමද? ඉතින් විවිධ දේශපාලන පක්ෂවල විවිධ වෘත්ති සමිතිවල මේ ඔක්කොම නැවිලා මේ ඇතුලේ ඉන්නවා. ඉතින් අපි යෝජනා කරන්නේ ඒ නිසා මෙතෙක් සම්ප්‍රදායිකව තියෙන ව්‍යුහයන් වලට එහා ගිය ව්‍යුහයක්. මේ කියන්නේ වෘත්ති සමිති හරි ගොවි සමිති හරි ශිෂ්‍ය සංගම් හරි විසිරුවා හරින්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඒවා පවත්වාගෙන යන්නේ. ඒවා සංවිධිත කාලයක් තිස්සේ පැවතුණු මහජන ව්‍යාපාර ඒවා පවත්වාගෙන යන්න. නමුත් ඊට එහා ගිය දෙයක් ගැන තමයි මේ කියන්නේ. ඒ සීමාවල් ඉක්මවල ගියේ. ඒවට ඇතුල් වෙන්නේ නැති බලවේගත් ඇතුල් වෙන එකක් ගැන මේ කියන්නේ. එතකොට සාරාංශයක් විදිහට මේකට ගමේ නගරයේ වෘත්තීය සමිතිය හැම දෙනාම එකතු වෙනවා. එතකොට කොහොමද මේකට ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ? ඔය ඒක ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ ඇත්තට මේකට බහුතරය එකතු වුණොත් නේ. ඉතින් දැනට තියෙන්නේ ජනතාව දේශපාලනෙන් පිටමං කරලා නැති. ඒක යම් ආකාරයකට සචේතනිකව කරලා තියෙනවා. ඒගොල්ලෝ හිතා මතාව ජනතාව දේශපාලනෙන් පිටමං කරනවා. දේශපාලනය කියන්නේ දේශපාලනය කරනවා කියලා නම් කරලා තියෙන පිරිසකට කරන්න තියෙන දෙයක් අනිත් අයට ඒක අදාළ නැහැ කියලා හදලා තියෙනවා. නිසා ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වයන් කියන ඒවා පරම අවමන් සහගත විදිහට සලකන්නේ. මම දැක්ක ඔය මේ ලිපියක් ලියලා තියෙනවා. මේ වෙබ් එකේ මම දැක්කේ මට මතක විදිහට වික්ටර් අයිවන් ලියපු එකක්. එයා කියන්නේ ඒකාධිපතිත්වයට වඩා අරාජිකත්වය නරකයි කියලා. අපිට ඒකට එකඟ වෙන්න පුළුවන් ඒ වාක්‍යයට. නමුත් ඒ වාක්‍ය අරාජිකත්වය කියලා කියන්නේ මොකද්ද? අරාජිකත්වය කියලා කියන්නේ මේ සම්ප්‍රදායිකව තියෙන ව්‍යුහයන් ඔක්කොම ප්‍රතික්ෂේප කරලා ගෝට ගෝ හෝම් කියලා 225ම එපා කියලා power to the people කියාගෙන මිනිස්සු පහරට එනකොට කියන හමින් අරාජිකත්වය. මෙහෙම හරියන්නේ. වහාම සිස්ටම් එක ස්ථාපිත කරන්න කියලා කියනවා. එතකොට ඇත්තටම මේකේ වෙන්නේ මේගොල්ලෝ බයයි ඒ ජනතා බලයට.
අපිට තියෙන අපි ඒකට බය නැහැ. අපි හිතනවා ඒක වෙනස් වෙන්න ඕන තැන්, ඒක පිරිපහදු වෙන්න ඕන තැන්, සංවිධිත වෙන්න ඕන තැන් ඒවා ගොඩක් තියෙනවා. නමුත් අපි අරගලට බය නැහැ. අපි හිතනවා ජනතාව මේකට එන්න ඕනේ. ඒතකොට ජනතාව කැඳවන එක නිරන්තර අභ්‍යාසයක්. මේක අභ්‍යාසයක්. දැනට ජනතාව පොදු කටයුතු පොදු අරගල වලට එනවා. ඒගොල්ලන්ගේ දේශපාලන තීරණ සඳහා කැඳවන එකත් කරගන්න ඕනේ. ඒ අභ්‍යාසය අපි හිතනවා අපි කරන්න අපිට පොඩි උදාහරණ තියෙනවා. දැන් අපි හිතන්න පහුගිය කාලේ පොහොර සම්බන්ධ ප්‍රතිපත්තිය වෙනස් කරාට පස්සේ ගොවීන්ගේ ආපු උද්ඝෝෂණ. ඒවා කෙලින්ම රාජ්‍ය ප්‍රතිපත්තියට ගොවියෝ සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා පොහොර ප්‍රතිපත්තිය සම්බන්ධ ගොවියන්ගේ අදහසක්. ඒක කොච්චර බල සම්පන්න වුණාද කියනවා නම් අවසානයේදී මේ ගොවියන්ව දනගස්සලා හරි මේක කරනවා කියපු ජනාධිපතිවරයා මොන විදිහකටවත් මේ තීරණය ආපස්සට ගන්න නැහැ කියපු ජනාධිපතිවරයා හරි මේ යල් කන්නේට පොහොර මෙට්‍රික් ටොන් 65000 ගෙනලා බෙදන්නම් කියන තැනටපත් වුණා. එතෙන්ටපත් වුණා. මට වැරදුනා කියලා කියන තත්ත්වයටපත් වුණා. ඒ කිව්ව මට වැරදුනා සොරි කියලා කිව්වා. ඊට පස්සේ ගොවීන්ගේ සටන් පාටයක් කිව්වා සොරි කිව්වට මදි වන්දි තියව කියලා මාවා. එතකොට දැන් එතන ඒ බලය හැදෙද්දි දේශපාලනයේ තමයි මැදිහත් වෙලා තියෙන්නේ. පහුගිය කාලේ මේ කොතරවර ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ආවා. ඉතින් සාමාන්‍යයෙන් පනතක් කිව්වට පස්සේ පනත පාර්ලිමේන්තුවේනේ. පනත් එන්නේ සම්මත වෙන්නේ පරදින්නේ මොන හරි වෙන්නේ පාර්ලිමේන්තුවේනේ සංශෝධන වෙන්නේ පාර්ලිමේන්තුවේ. නමුත් පාර්ලිමේන්තුව අදාළ නැති වුණා. පාර්ලිමේන්තු නියෝජිතය ඇවිල්ලා බබ්බක් ගා ඉන්නවා. රටේ දැවැන්ත ජනතා මහජන ව්‍යාපාරයක් හැදුනා. ඒ මහජන ව්‍යාපාරය අර පනත නැවැත්තුවා. එතකොට ඔන්න ඕක. ඒක මම හිතන්නේ ඒක අපිට පෙරට ගෙනියන්න පුළුවන් නම් ඒ බලය තව සංවිධිත කරලා ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් ඒක තව බල සම්පන්න කරන්න පුළුවන් නම් මේ ගොඩාක් ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න පුළුවන්. ඒකෙන් කියන එක තමයි අපි හිතන්නේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය පාර්ලිමේන්තුවෙන් එළියේ බලයක් ගොඩනගන්න යනවා. එතකොට පාර්ලිමේන්තුවේ 225ම එපා කියලා කියනවා. එහෙනම් ඇයි 21 වෙනි සංශෝධනයක් ගේන්න කියලා කියන්නේ? මේක කොහොමද පරස්පර විරෝධී? මේ ගැන අදහස. මේකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි 225ම එපා කියන සටන් පාටේ අපි කියප එකක් නෙමෙයි. ඒක පොදු අරගලේ ජනතාව කිව්ව 225ම එපා කියලා. ඒ 225ම එපා කියන එකෙන් ජනතාව මං හිතන්නේ අදහස් කළේ අපිට තේරෙන විදිහට නම් මේ 225 දෙනාගේ නම් අරගෙන ටික් කර මෙයා එපා මෙයත් එපා. එහෙම නෙමෙයි. ඒගොල්ලෝ කියන්න උත්සාහ කරේ මේ පාර්ලිමේන්තුව කියන ව්‍යුහය ගැන අපිට විශ්වාසයක් නැහැ කියන එක තමයි මං හිතන්නේ පොදුවේ මේ මිනිස්සු කිව්වේ. අපි කියප එකක් නෙමෙයි ඇත්තටම. අපි කිව්වේ අරක. අපි කිව්වේ දියවන්නාවෙන් එළියට බලයක්. පාර්ලිමේන්තුවෙන් එළිය ජන බලයක් ගොඩනගමු කියලා. එතකොට 225ම එපා පාර්ලිමේන්තුව එපා කියලා මිනිස්සුන්ට හිතිච්ච එකත් සාධාරණයි. ඒක සාධාරණ වෙන්නේ අපි දෙන්න දැන් මේ කතා කරන දවසට කලින් අන්තිමටම පාර්ලිමේන්තුව කැඳවිච්ච දවස. එදා මොනවද පාර්ලිමේන්තුවේ උනේ? දැන් ඔබ මේ වැඩසටහන පටන් ගන්න වෙලාවේ කිව්වා මිනිස්සුන්ට පෙට්‍රල් නැහැ, ගෑස් නැහැ, කිරිපිටි නැහැ, කන්න නැහැ, ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා. ඒ ප්‍රශ්න එකක්වත් එතන සාකච්ඡා වුණේ නැහැ. එතන සාකච්ඡා වුණේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගෙන තියලා තියෙනවා වහාම ඒවට වන්දි දෙන්න ඕනේ මහජනතාවට. එතන සාකච්ඡා වුණේ එක මන්ත්‍රීවරයෙක්ගේ ආරක්ෂාවට පොලිස් බටයෝ දෙන්නෙක් දීලා තිබ්බා. දෙන්න 6 දෙනෙක් කරන්න. පොලිස් බටයන්ට පිස්තෝල තමයි කලින් දීලා තිබුණේ. ඒ වෙනුවට T56 දෙන්න ඕනේ. සෑම මන්ත්‍රීවරයෙක්ගේම නිවසේට පොලිස් බටයෝ 3 දෙනෙක් දාන්න. ඕවා කතා වුණේ. ඒව තමයි කතා වුණේ. අඩුම ගානේ මහජන ආරක්ෂාව පැත්ත. ඒ කියන්නේ මේ බෙහෙත් නැහැ. ඉස්පිරිතාලවල. පිළිකා රෝහල අනතුරක ඒක පවත්වාගෙන යන්න බෑ. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකේ මුකුත්ම කරගන්න බෑ ඖෂධ නැතුව. ගොඩාක් රට පුරා රෝහල් වල සැත්කම් නවත්තලා සිහි නැති කරන ඖෂධ නැතුව. එතකොට දරුවන්ට අවශ්‍ය කරන කුඩා දරුවන්ගේ බෙහෙත් නැහැ. ඒකට මෙච්චර ප්‍රශ්නයක් තියෙන මේ මිනිස්සු මැරෙනවා දැන් බෙහෙත් නැතුව. ඒගොල්ලෝ කතා වෙනවා මේ වෙන දෙයක්. හරියට වෙන රටක පාර්ලිමේන්තුවක් වගේ. ඒ නිසා මිනිස්සු මේක කියන්නේ. එතකොට අපිත් හිතනවා මේ මිනිස්සුන්ට මේ හිතෙන එක ඉතිහාසයේ ඇතුලේ ආපු දේශපාලන වර්ධනයක් කියලා. ජනාධිපති දැන් ගෝඨාභයට ගෙදර යන්න කියන්නේ. ගෝඨා ගෝ හෝම් කියද්දි මිනිස්සු මේ කියන්නේ ගෝඨා විතරක් නෙවෙයි. මේ ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමයේම එපා වගේ එකක් ජනතාවයි කියන්නේ. ඒ කියන්නේ අපි හිතන්නේ ගෝඨාව අයින් කරලා ඔය පුටුවේ වෙන කවුරු හරි වාඩි කළත් එයාටත් පුළුවන් තනියෙන් කල්පනා කරලා පොහොර ප්‍රතිපත්ති වෙනස් කරන්න. එහෙම කරන්න බෑනේ. ගොවීන්ගෙන් අහන්න නැතුව ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් අහන්නේ නැතුව කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ කුෂි විශේෂඥයන්ගෙන් අහන්නේ නැතුව විද්‍යාඥයන්ගෙන් අහන්නේ නැතුව මේ ක්ෂේත්‍රයේ වැඩ කරන අනිකුත් අයගෙන් අහන්නේ නැතුව තනි මිනිහෙක්ට තීරණය කරන්න පුළුවන් එක රැයින් පොහොර ප්‍රතිපත්ති වෙනස් කරන්න. අන්න ඒක නේද අපි වෙනස් කරන්න ඕනේ. ඒතකොට ජනතාව එහෙම එකක් නිල්ලන්නේ. ඒතකොට අනිත් පැත්තෙන් 225ම එපා කියද්දි ජනතාව කියන්නේ පාර්ලිමේන්තුව විශ්වාස නැහැ කියලා.
එතකොට අතිපණ්ඩිතයෝ බක පණ්ඩිතයෝ ඇවිල්ලා අහනවා ජනාධිපතිත් එපා නම් 225ත් එපා නම් ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මොකද කරන්න කියන එක තමයි මේ කියන්නේ. එතකොට මෙතන ඇත්තටම අපේ යෝජනාව තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බලය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරද්දී පාර්ලිමේන්තුව කියලා එකක් තියෙනවනේ. නමුත් අපි කවුරුත් දන්නවනේ මේ ජනාධිපතිවරයාට හරි මේ පාර්ලිමේන්තුවට හරි පිළිගත හැකි ජනවරමක් තව දුරටත් දේශපාලන සදාචාරමය ක්ෂේත්‍රයේ නැහැ. එයාට කියන්න පුළුවන් අපිට ලක්ෂ මෙච්චර ඡන්ද හම්බුනේ අවුරුදු 5කින් ඔය වගේ කතා කියන්න පුළුවන්. නමුත් ඒ කියන කෙනා පවා දන්නවා ඒ ඡන්දේ දුන්න මිනිස්සු තමයි දැන් අර පාරට බහැලා පොළු අරගෙන ගහන්න එන්නේ කියලා. ඡන්දේ දුන්න මිනිස්සු විපක්ෂය නෙමෙයිනේ ඉන්නේ. ගෙවල් ගිනි තියන්න ගිය විපක්ෂය නෙමෙයිනේ ඒගොල්ලන්ට ඡන්දේ දුන්නා. එතකොට දැන් මේ ජනවරම අවසන් වෙලා තියෙනවා. දැන් මේ තියෙන එකම දේ තමයි මේ අර ව්‍යවස්ථාව කියලා කියන එකේ right to recall නැති එක. කැදව ගන්න ජනතාවට බලය නැති එක විතරයි මෙතන තියෙන ප්‍රශ්නේ. නමුත් මුළු රටේම ජනතාව මේක කියනවා. එතකොට දැන් එතකොට මේ පාර්ලිමේන්තුව මෙතනින් මෙහෙමම විසිරුවා හරිනවද? නමුත් එහෙම විසිරුවා හැරලා හදිසියෙ මැතිවරණයක් තියන්න පුළුවන්ද? මේ තියෙන මැතිවරණ ක්‍රමයේ යටතේ මේ ධන බලය, මාධ්‍ය බලය, සිවිල් බලය, රාජ්‍ය බලය භාවිතා වෙන මේ වගේ මැතිවරණ ක්‍රමයක් තියෙද්දි ආය හදිසියෙ මහමැතිවරණයක් තිබ්බට ඒකෙන් නිවැරදිව ජනමතය පිළිබිඹු වෙයිද? ඔය වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට අපිට හරි නිශ්චිතයි යම් සංක්‍රමණීය කාල පරිච්ඡේදයකට මේ පාර්ලිමේන්තුවම පවතී කියලා. අඩුම ගන්න ඡන්දයක් තියෙනකන් මේ පාර්ලිමේන්තුවම පවතී. එතකොට මේ පාර්ලිමේන්තුවේ අත අඹරවල කරගන්න දේවල් ටිකක් තියෙනවා. ඒ ටික කරගන්න වෙන්නේ එළිය බලෙන් තමයි. අපි හිතන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. කොහොමද කරගන්නේ? මේ පාර්ලිමේන්තුව ස්වේච්ඡාවෙන් ඕක කරන්නේ නැහැ. ඒකට එළිය බලයක් ඕනේ. අතට අපි යෝජනා කරේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් නෙමෙයි. අපි යෝජනා කළේ නව ව්‍යවස්ථාව. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවක්. නියෝජිතයන් යලි කැඳවීමේ බලය අන්තර්ගත නව ව්‍යවස්ථාවක්. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන අනපනත් නීති ජනතාවට සමාලෝචනය කිරීමේ බලය සහිත ජුඩිෂරි රිවිව් සහිත නව ව්‍යවස්ථාව. මූලික අයිතිවාසිකම් වල ඔබ දන්නවද දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිකම් ක්ෂේත්‍රයේ අඩුම ගානේ ලංකාවේ right to life නැහැ. අපිට ජීවත් වීමට අයිතියක් තියෙනවා කියලා ලංකාවේ නීතිය පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ අඩුම ගානේ මේ මෙච්චර මේ ජනබලයක් හැදිච්ච වෙලාවෙ ඒක ඇතුල් කරගන්න ඕන ව්‍යවස්ථාවට. එහෙම දේවල් ටිකක් තියෙනවා. ඒත් ඒක කරන්න වෙන්නේ පාර්ලිමේන්තුව හරහා. දැන් මේකේ පරස්පරයක් නැහැ. දැන් සමහරු කියන්න හදනව නෙමෙයි පරස්පරයක් තියෙනවා. ඕගොල්ලෝ පාර්ලිමේන්තුවෙන් එළිය බලයක් ගැනත් කියනවා, ඇතුලේ එකක් කියනවා කියලා මේ හිත. ඇතුලේ එක ගැන මේ කියන්නේ ඇතුලේ බලය හසුරුවන බලයක් එළියේ හදන්න නැතුව ඕකෙන් මුකුත්ම කරගන්න බෑ. මම ඔබට උදාහරණයක් කියන්නම්. ඒ සඳහා වන පීඩනේ චුට්ටක් දුර්වල වුණ ගමන් මොකද පාර්ලිමේන්තුවේ උනේ? පීඩනේ දැඩිව තියෙන කාලේ කිව්වා ඇමති මණ්ඩලය 20ට සීමා කරනවා කියලා. පීඩනේ පොඩ්ඩක් ලිහිල් වුණාට පස්සේ ඇමති මණ්ඩලය 25 කරා දැන් 30 කරන්න යනවා. රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු වාහන බාර දීලා නැහැ. වාහන බාර දුන්නේ නැත්තේයි කියලා හුව මේගොල්ලෝ කියනවා නෑ කොහොමත් අපිට මේක ආයෙ දෙනවා කියලා තියෙන්නේ. බාර දීලා ආයෙ ගන්න ඕනේ නෑනේ මේ සතියකට විතර කියලා. ඒ කියන්නේ ලැබෙන සතිය වෙද්දී රාජ්‍ය ඇමතිවරු 50ක් විතරයි නියෝජ්‍ය ඇමතිවරු 50ක් විතරයි දෙවරුන් දීලා පාර්ලිමේන්තුවේ ඇමති දූරගත්ත කට්ටියම 125ක් විතර වෙන තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. අන්න බලය දුර්වල වෙද්දී. බලය ශක්තිමත් වෙද්දී කිව්වා ඇමති මණ්ඩලය 20යි. ඒගොල්ලන්ට පඩි දෙන්නේ ලොකු කතා කිව්වා. හරිද? ඊට පස්සේ බලය ශක්තිමත් වෙලාවේ ජනතාවගේ පීඩනය ශක්තිමත් වෙලාවේ ජනාධිපතිවරයා ජාතිය අමතලා කිව්වා වහාම ගේනවා සංශෝධනයක් ගෙනලා ජනාධිපති බලතල අඩු කරනවා ඉක්මනින්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් මම එකඟයි කියලා. නමුත් අන්තිමට ඒ පීඩනේ පොඩ්ඩක් අඩු වෙනකොට 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ කැබිනට් එකට දාන්න නැතුව ඉන්න දාපු සෙල්ලම් බලන්නකෝ අඟහරුවාදා. සාදුදා අඟහරුවාද දවස් දෙකේ මොන සෙල්ලමක් ගියාද මේක කැබිනට් එකට දාන්න නැතුව ඉන්න. දැන් කැබිනට් එකට දාලත් දැන් මේ කියන්නේ ආයේ පක්ෂ නායකයන්ගේ අදහස් විමසන්න ඕනේ. ඊට දැන් කියනවා අර ද්විත්ව පුරවැසිභාවයේ වගන්ති අයින් කරන්න ඕනේ. ඕවනේ දැන් කතා වෙන්නේ. එතකොට ඉතිහාසයේ හැම තැනම මෙහෙමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා එහෙම කියලා කියන්නේ එක පැත්තකින් ගත්තම පාලක පන්තියේ ආධිපත්‍ය ජනතා මත පටවන ලියවිල්ල ඕක. එක පැත්තකින්. තව පැත්තකින් මේක සමාජයේ සතු බලයයි රාජ්‍ය සතු බලයයි අතර පොඩි නිවිසුම වගේ. එතකොට මේකේ පාලක පන්තිය ශක්තිමත් වෙන හැම වෙලාවකම රාජ්‍ය සතු බලය වැඩි කරනවා. ඉතිහාසයේ කවර හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ජනතාව සතු බලය වැඩි වෙලා තියෙනවා නම් ඒ වැඩි වෙලා තියෙන ජනතාවගේ බලය ශක්තිමත් වෙච්ච වෙලාවවල අතාඹරවල බෙල්ලෙන් අල්ලලා දනගසලා තමයි වාන්ති. ඒතර මේ වෙලාව කියන්නේ එවැනි වැඩක් කරගන්න පුළුවන් වෙලාවක්.
මේ ඉතිහාසයේ විශාලම මහජන නැගිටීම සිද්ධ වෙච්ච වෙලාව. 53 හරතාලෙන් පස්සේ අවුරුදු 69කට පස්සේ ලංකාවේ මිනිස්සු මේ නැගිට්ටේ කොන්ද කෙලින් තියාගෙන. ගැහුවට පස්සේ ආපස්සට ගැහුවේ. ඒ කියන්නේ ඒ ගහපු ක්‍රියාවලිය අඩුපාඩු තියෙනවා තමයි. ඒ වගේ වැරදි තියෙනවා, ගෙවල් ගිනි තියපු ඒවා හරි ප්‍රශ්න තියෙනවා තමයි. නමුත් ඉතිහාසයේ පුරාම තිබුණේ ගැහුවොත් ධන ගහන සමාජයක් හිටියේ. ගැහුවට පස්සේ ආය ගහන සමාජයක් හිටියේ නෑ. දැන් ගැහුවොත් ආය ගහන සමාජයක් ඇවිල්ලා තියෙනවා. ඒක ලොකු වර්ධනයක් ලංකාවේ සමාජයේ. හරිද? එතකොට මෙන්න මේ தත්ත්වය ඇතුලේ තමයි මේවා කරගන්න පුළුවන්. ඒ නිසා අපේ වැඩපිළිවෙල තමයි පාර්ලිමේන්තුවෙන් එළිය බලය ගොඩනගන එක. පාර්ලිමේන්තුවෙන් එළිය බලය ගොඩනගන එකේ අපේ පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ එළිය ගොඩනගන බලය රාජ්‍යයේ තීන්දුව తీරන ගන්න බලය දක්වාම ගෙනියන පාරක් අපිට තියෙනවා. තව පැත්තකින් එළියේ ගොඩනගන බලය හරහා කේවල් කිරීමේ අයිතියක් අරගෙන මේ ඉන්න පාර්ලිමේන්තුව මොකද යථාර්ථයේ පාර්ලිමේන්තුව කියලා එකක් තියෙනවනේ පිළිගත්තත් නැත්නම් එහෙම එකක් තියෙනවනේ අන්නේ තියෙන එකේ තියෙන එක බල කරලා අත අඹරවල අස්සන් ගන්න ක්‍රියාවලියකුත් මේකේ තියෙනවා. ඒ නිසා පරස්පරයක් නැහැ. ওই දෙකම කරන්න ඕනේ අපි. සංක්ෂිප්තව ගත්තොත් ජනතාවට කියන්න තියෙන්නේ ජනතාව එළියේ බලයක් ගොඩනගනවා. ඒ බලය ඔස්සේ පාර්ලිමේන්තුව ඇතුලේ බැලන්ස් කරනවා කියන එක. බැලන්ස් කරනටත් වඩා පාර්ලිමේන්තුව හරහා යම් ජනතා ජයග්‍රහණයක් ගන්න පුළුවන් නම්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තියෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය ඇතුළේනේ. අපි කියනවනේ ඒක ප්‍රමාණවත් නැහැ ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් ඕනේ කියලා. දැන් මේ පාරට බහින මිනිස්සු ඉල්ලා හිටින්නේ මොකද්ද? ඉල්ලා හිටින්නේ තීරණ ගැනීමේ බලය අපිටත් දෙන්න කියලා. ඒකනේ ඉල්ලන්නේ. ඒ කියන්නේ මිනිස්සු ඉල්ලන්නේ අපි දේශපාලන වචන වලින් ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදී කිව්වම ඔය දැන් හන්දියේ උද්ඝෝෂණය කරන මිනිස්සු ඒක දන්නේ නැතුව ඇති. නමුත් ඒගොල්ලෝ ඉල්ලන්නේ ඒක. ඒගොල්ලෝ කියන්නේ මෙහෙම උඹලට ඕන විදිහට තීරණ ගන්න බෑ. අපිටත් ඕන තීරණ ගැනීමේ අයිතිය. ඒකනේ කියන්නේ. දැන් ඉන්ධන මිල වැඩි කරාම මිනිස්සු මොකද කියන්නේ? සුවහන කොහොමද මේ ඉන්ධන මිල වැඩි කරන්න තීරණය කරන්නේ? අපෙන් අහන්න ඕන වැඩි කරන්නේ. කියලානේ කියන්නේ. ඒ කියන්නේ මේ තීරණ ගැනීමේ අයිතිය සම්බන්ධ ප්‍රශ්නේ මේ ප්‍රශ්න කරන්නේ. එතකොට දැන් අපේ දේශපාලන අදහස තියෙන දේශපාලන ප්‍රතිපත්තිය තියෙන්නේ මෙන්න මේ ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් කරා යාමනේ. ඒ ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදය කරා යාම එකක් කරන්න පුළුවන් මේ බලයක් පාවිච්චි කරලා මේ තියෙන ව්‍යවස්ථාවටත් මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන එකත් පුළුල් කරගන්න පුළුවන්. එනේ අපි මෙහෙම නෙමෙයි දැන් කවුරු හරි මේක වරදවට අහගෙන දන්නේ අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂයි වගේ එකක් නෙවෙයි මේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඉතිහාසයේ ආපු එක ආකෘතියක්නේ. අපි කියන්නේ මේක තව වර්ධනය විය යුතුයි. මේක තව පුළුල් විය යුතුයි. ඒ පුළුල් වෙනකොට තමයි ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදය එන්නේ. එතකොට අපි පැති දෙකකට සටන් කරනවා. එකක් තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියකට මාරු කරගන්නත් අපි උත්සාහ කරමින් ඉන්නවා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එකමත් පුළුල් කරගන්නත් අපි උත්සාහ කරමින් ඉන්නවා. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම සමස්ත විධායක බලය තනි පුද්ගලයෙක් අතේ ගොනු වෙලා තියෙනවට වඩා ඒක මහජනතාව විසින් ඡන්දෙන් තෝරාපත් කරනු ලබන සමූහයකට ගොනු වෙන එකට අපි කැමති සාපේක්ෂව. ඒ කියන්නේ මුළු විධායක බලය තනි මිනිහෙක් අතේ එයා රැයට හීනෙන් දකින්න එකක් වුණත් පහුවදා උදේට සමාජයටම බලපාන විදිහට කරන්න පුළුවන් බලය තනි මිනිහෙක්ට දෙනව වෙනුවට අර 47 සෝල්බරි ව්‍යවස්ථාවේ තිබ්බා වගේ කැබිනට් මණ්ඩලයකට ඒ බලය තියෙනවට අපි කවුරු හරි තරක කරන්න ඕනේ. කැබිනට් මණ්ඩලෙින්ත් ඔය වගේම ඡන්දෙන් අපු හොරු තක්කඩි ටික නේද කියලා ඇත්ත. නමුත් එතන ගොඩක් ඉන්නවා. කාට හරි මෙහෙමත් අහන්න පුළුවන්. ඒ කියන්නේ හැමතිස්සෙම හොරු රංචුවකට වඩා එක හොරෙක් හොඳයි නේද කියලා අහන්න පුළුවන්. ඒ මොකද ඒ තරක ඔක්කොම තියෙද්දි තනි මිනිහෙක් අතට මේක එනවට වඩා කැබිනට් මණ්ඩලෙට එන එක අපිටම වඩා හොඳයි. අපි ඊටත් වඩා ආසයි ඩොනමෝර් වගේ ක්‍රමයකට. දැන් ඩොනමෝර් එකේ තිබුණේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගෙන් කමිටු හැදෙනවා. අධ්‍යාපනයට කමිටුවක් තියෙනවා. ප්‍රවාහනයට කමිටුවක් තියෙනවා. සෞඛ්‍යයට කමිටුවක් තියෙනවා. ඒ කමිටු වල ඔක්කොම മന്ത്രിවරු ඉන්නවා හැම පක්ෂයකම. ඒ කමිටුවේ සභාපතිලා ඉන්නවා. සභාපතිලා එකට එකතු වෙච්ච එක තමයි කැබිනට් මණ්ඩලය. ඒකට කැබිනට් එකටත් පූර්ණ බලයක් නැහැ. ඒගොල්ලෝ වග කියන්න ඕනේ තමන් ඉන්න කමිටුවට. අධ්‍යාපන ඇමති කෙනෙක් නෙවෙයි ඉන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට වග කියන කමිටුවක් තියෙන ඩොනමෝර් එකේ. එතකොට දැන් මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මම හිතනවා යම් මෙවැනි සාධනීය දේවල් තිබුණා. එතකොට අපි යටත් විජිතවාදයේ ප්‍රතික්ෂේප කරනවා කියලා ඒ ටික කොහොම ඉසගලා දාන්න ඕනේ. අපි බලන්න අනිත් එක ඒ යටත් විජිතවාදීන් නෙමෙයි ඒව හැදුවේ. ඒ ආපු අය ගත්තට පස්සේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ හිටපු සමාජවාදීන් එහෙමනේ ලංකාවේ ව්‍යවස්ථා හදන්න ආවේ. ඒගොල්ලෝ යටත් විජිතවාදයට විරුද්ධ අය හිටියේ.
ප්‍රගතිශීලීන් ආවේ ඒ ආපු ගොඩක් ඒ ව්‍යවස්ථා විශාරදයෝ ගත්තම ඒගොල්ලෝ අර ලැසිෆයි කියලා එක සම්ප්‍රදායක් තිබුණා. ලැසිෆයවරු කියලා. ඒ ලැසිෆය කියන්නේ මේ පංච වචනයක්. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා මේ පොදු ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටපු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පවා ඉහළ මට්ටමක් කියපුවා ඒගොල්ලෝ ලංකාවේ ව්‍යවස්ථාව හැදුවේ. ඒ නිසා ඒක ගන්න එපා මේ යටත් විජිතවාදීන් හදපුවා කියලා ගන්නත් එපා. ඉතින් ඒක ඔක්කොම අපි හිතන්න ඕනේ. ඉතින් අපි වඩා කැමති තනි කෙනෙක් අතට ගොනු වෙනවට වඩා සමූහයකට ගොනු වෙන එක. ඉතින් ඒකෙදි අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් කිරීමක් අපි යෝජනා කරන්නේ. ඒ නිසා පරස්පරයක් නැහැ කියන එක තමයි මට කියන්න ඕන. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පාර්ලිමේන්තුවේ නියෝජනයක් නැහැ. ජනතාවගේ කරමතින් පාර්ලිමේන්තුව යන්න යනවා කියලා කිව්වොත්. ඔව් මෙහෙමයි. ඉතින් ඒකේද අපි පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතික්ෂේප කළා නැහැනේ. පාර්ලිමේන්තු මැතිවරණ අපි ප්‍රතික්ෂේප කළා නැහැ. ඉතින් ඊළඟ අපි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ වලට ඉදිරිපත් වුණා. ඉස්සරහයටත් ඉදිරිපත් වෙනවා. දැන් ඉදිරිපත් වෙනකොට මේ අපි හිතන්නේ ජනතාව ඡන්දය දීලා පත් කරොත් එහෙම නෑ ඡන්දය දීලා පත් කරත් අපි පාර්ලිමේන්තු යන්නේ නැහැ වගේ එහෙම පාර්ලිමේන්තු විරෝධයක් අපිට නැහැනේ. ඇත්තටම තියෙන්නේ මේ සමාජයේ තියෙන මතවල අරගලවල ජනතා අභිලාෂයන් වල නියෝජනයක් වැඩි නියෝජනයක් පාර්ලිමේන්තුව ඇතුලේ වෙන එක හොඳයි. ඒක කරගන්න ඕනේ. ඉතින් එකම දේ තියෙන්නේ ඒක වෙනුවෙන් මහජන අරගලයක් දිය කරන්න දුර්වල කරන්න කප්පාදු කරන්න ඒක අපේ න්‍යාය පත්‍රවලට පෙළගස්සන්න ජනතාව ඉල්ලීමක් ඉල්ලද්දි ඒ ඉල්ලීම පාවිච්චි කරලා කොහොමද ඡන්ද ගොඩ වැඩි කරගන්නේ කියලා හිතන්න ඒ වගේ දේවල් නොකළ යුතුයි කියන එක ඉන්නේ. ඒ වගේ දේවල් නොකළ යුතුයි කියලා කියන්නේ මේ අපි හොඳ නිසා අනිත් අය නරක නිසා වගේ නෙමෙයි. මේ වෙලාවේ දේශපාලන වැඩපිළිවෙලක් හැදෙද්දී සමාජයේ යථාර්ථවත් විය හැකි වෙන දේශපාලන වැඩපිළිවෙලකට විතරක් නිසා. මේක ඇත්තටම මාපෞත්තාට කියන හොඳ මිනිස්සු නරක මිනිස්සු අතර ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඉතිහාසයේ සමහරට ඉතිහාසයේ දාවකයා බවට පත් වෙලා තියෙන්නේ නරකයි කියලා සම්මත වෙච්ච මිනිස්සු. දැන් මේ මහජන බලය ලංකාවේ හැදෙද්දී උනත් මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස ඉස්සරහා මේ අරගලේ ගිනි පුළඟුව මාතු 30 කරා දැල්වෙද්දී එතන හිටියේ මේ බෝසත් ළමා ලපටියෝ වගේ අය නෙමෙයි. එතන පොළොව ඒක ලංකාවේ ඉදිරි පින්මක් තිබ්බා. ඉතින් ඒ තනි මිනිස්සු ගත්තම ඒගොල්ලෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ඇති. ඒගොල්ලෝ ප්‍රචණ්ඩකාරී ඇති. ඒගොල්ලෝ කොල්ල කෑම වලට සම්බන්ධ ඇති. එහෙම තියෙනවා. ඒ ඔක්කොම තිබෙදී ඒගොල්ලෝ ලංකාවේ දේශපාලනේ ඉදිරි පින්මක් තිබ්බා. දැන් චූටි කතාවක් කියන්න. අර සාමාන්‍යයෙන් කියන්නේ ඒ වගේ මිනිස්සු තමයි නැත්තම් කෝච්චිත් නෑ කියලා. ඒ කියන්නේ මුලින්ම ඔය කෝච්චිය හොයාගත්තට පස්සේ පළවෙනි දුම්රිය ලන්ඩන් දුම්රිය පළෙන් නිකුත් වෙන පිටත් වෙන පළවෙනි දුම්රිය එකේ ඒගොල්ලෝ බැන්නීම් දාලා ඇඩ්වර්ටයිස් කරා මේ පළවෙනි දුම්රිය පළවෙනි ලෝකේ පළවෙනි දුම්රිය ගමන. ඒකට කෝච්චියට නගින්න එන්න කියලා. එතකොට ආගමික පූජකයෝ කිව්වලු ඔය කෝච්චිය හැදුවේ සාතන්. ඒකේ මූණත් බලන්න පොඩ්ඩක් යකෙක් වගේ. ඕක යන්නේ අපායට. ඕකේ ගමන නවත්තන්න බෑ. මේගොල්ලෝ කිව්වට ස්ටේෂන් වල නවත්තනවා කියලා නවත්තන්න බෑ. ඕක යන්නේ අපායට. ඒ නිසා මේ කවුරුත් ඔකට නගින්න එපා කියලා ආගමික පූජකයෝ කැම්පේන් කරා. පස්සේ දැන් දුම්රිය පිටත් වෙන්න යනවා කවුරුත් නගින්නේ නැහැ දුම්රියට. දැන් මංගල දුම්රිය ගමන යන්න එපා. ඒකට දුම්රිය පලෙන් කියනවා මේකට නගින්න කියනවා පූජකයෝ කියනවා ඔකට නගින්න එපා ඔක අපායට යන්න කියලා. ඊට පස්සේ ඒ පළවෙනි දුම්රිය ගමනේදී ලන්ඩන් ඒ දුම්රිය ස්ථානාධිපතිවරයා නිවේදනය කරාලු මේ ගමන සම්පූර්ණයෙන් නොමිලේ මංගල ගමන නිසා ටිකට් ඕනේ නැහැ හැමෝටම නොමිලේ යන්න පුළුවන්. දුම්රියට නගින සියලු දෙනාට දුම්රිය ගමන ඉවර වෙනකල් හොඳට කන්න බොන්න දෙනවා කියලා. ඊට පස්සේ ලන්ඩන් නගරේ ඉන්න පාදඩයෝ රැකියා විරහිතව අරේ මේ ඉන්න ලුම්පන් කොටස් ටික ඇවිල්ලා කෝච්චියට නැගගලු. එතකොට පූජකයෝ කිව්වලු යන්න එපා ඔක යන්නේ අපායට කියලා. ඊට අර පාදඩියෝ කිව්වලු හරි නිකන් කන්න දෙනවා නම් අපි අවුලන්නේ අපායටත් යනවා. ඒකට කියන්නේ ඒ වගේ කියන්නේ නිකන් කන්න දෙනවා නම් ඕන දෙයක් කියලා කියපු පාදඩියෝ ටික හිටියේ නැත්තම් දුම්රිය ගමන පවා යන්නේ නැහැ. ඒ නිසා මේක හොඳ මිනිස්සු නරක මිනිස්සු ප්‍රශ්නයක් නෙමෙයි. අපි හොඳයි අනිත් අය නරකයි වගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක්. ඒ දේශපාලන ප්‍රතිපත්තිය නිසා දැන් පාර්ලිමේන්තුව හොඳ මිනිස්සුන්ගෙන් පුරවමු වගේ එකක් නෙමෙයි අපි යෝජනා කරන්නේ. අපි යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවේ මේ ජනතා අභිලාෂයන් මේ දේශපාලන නියෝජනය කරන. ඒකට එළිය හැදෙන මහජන ව්‍යාපාරය අපේ පක්ෂයේද කියන එක නෙමෙයි. එළිය හැදෙන මහජන ව්‍යාපාරයේ සැලකිතු නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ හදමු. පාර්ලිමේන්තුවෙන් එළියේ බලයක් හදාගන්නවා කියලා කියන්නේ දැන් ජනතා විමුක්ති පෙරමුණ ටික බලයක් ගොඩනගාගෙන යනවා පාර්ලිමේන්තුව ඇතුලේ. ඔබ හදන්නේ කුහක කමින් ඒ බලය වළක්වන්නද බලය ගොඩනැගීම වළක්වන්නද කියලා මම අහුවොත් ඒකට දෙන උත්තරේ මොන වගේ උත්තරයක්ද? මෙහෙමයි දැන් මුල් සංක්‍රමණීය කාල පරිච්ඡේදයක් ඇතුලේ මේ දෙකම තියෙනවානේ.
එන අපි එළියේ මහජන කවුන්සිලයක් ගොඩ නැගුවා කියලා පාර්ලිමේන්තුව අහෝසි වෙන්නේ නැහැනේ. පාර්ලිමේන්තුව තියෙනවා. එතකොට අපි එක පැත්තකින් ගත්තොත් මේ මහජන කවුන්සිලය කියන එක රාජ්‍ය බලයම අත්පත් කරගන්න තත්ත්වයක් කියන එක අපේ දිගු කාලීන ඉලක්කයක් විදිහට තියෙනවා. නමුත් ඒ වනතුරු තියෙන්නේ මේ මහජන බලය ජනතා බලය පාවිච්චි කරලා ඒක සතු කේවල් කිරීමේ බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව ඇතුලෙන් දේවල් කරගන්න එක. පාර්ලිමේන්තුව ඇතුලේ මහජන ජයග්‍රහණ සඳහා ක්‍රියාකාරී වෙන එක. ඒක කරද්දී මේ මහජන අරගලය මේ අභිලාෂයන් නියෝජනය කරන අය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න එක වාසියක්. ඒක අමතර වාසියක්. එහෙම නැතුවට වඩා ඉන්න එක හොඳයි. එතකොට ජනතා විමුක්ති පෙරමුණ හරේ වෙනත් මේ අරගලයේ අභිලාෂයන් නියෝජනය කරන පිරිස්වල නියෝජනය පාර්ලිමේන්තුව ඇතුලේ වැඩි කරගන්න ඕනේ. ඒක අපි දැන් පාර්ලිමේන්තුවෙන් එළියේ බලය ගොඩනැගීම කියනකොට පාර්ලිමේන්තුව ඇතුලේ යම් ප්‍රගතිශීලී පදාසයක් හදාගන්න එක අවකාශයක් විවෘත කරගන්න එකත් එක්ක ඒක ප්‍රතිවිරෝධී නැහැ. ඒක ප්‍රතිවිරෝධී නැහැ. ඇත්තට මේක උදව්වක්. පාර්ලිමේන්තුව ඇතුලේ ඇයි එවැනි නියෝජනයක් අපි හිතන ජනතා විමුක්ති පෙරමුණේ හරි වෙනත් වාමාංශික පක්ෂයක ඒ අයගේ සංයුතිය පාර්ලිමේන්තුව ඇතුලේ වැඩි කළ යුත්තේ ඇයි කියන එක ඔප්පු වෙන්නේ මේ මහජන ක්‍රියාකාරීත්වය ඇතුලේ. නිසා දැන් අපි කවුරු හරි හිතනවා නම් ජනතාවගේ ස්වාධීන දේශපාලන ක්‍රියාකාරීත්වයක් එද්දී ඒ ස්වාධීන ක්‍රියාකාරීත්වය කප්පාදු කරලා කපලා දාලා ඒක මැතිවරණ වැඩපිළිවෙලකට ලඝු කරන්න ඕන කියලා ඒක වැරදි. හැබැයි ඒක ඇතුලේ ක්‍රියාකාරී වෙමින් ඒ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීමෙන් ඒ ජනතාවත් එක්ක එකට සටන් කරනකොට ඒක මැතිවරණ වලදී ජනමතය ප්‍රකාශ වෙද්දිත් ඒකේ වාසියක් වෙයි. ඒ සඳහා කළ යුතු මූලික දේවල් කීපයක් තියෙනවා. ඒ කියන්නේ මේක දැන් ජනතා විමුක්ති පෙරමුණ හරි ජාතික ජන බලවේගයේ නියෝජනයක් පාර්ලිමේන්තුව ඇතුලේ වැඩි වෙන එක හොඳයි. ඒක කළ යුතුයි කියලා අපිත් ජනතාවට යෝජනා කරනවා. මොකද මේ මෙච්චර කාල රට පාලනය කරපු කඳවුරු දෙකේ නියෝජනයට වඩා ඒක බලගතු වෙන්න ඕනේ. නමුත් දැන් ඒ වෙනුවෙන් අරගලේ සමහර දේවල් අපිට කැප කරන්න අවශ්‍ය නැහැ. අපි උදාහරණයක් ඉදිරියට ගත්තොත් එහෙම ඉක්මන් මහමැතිවරණයක් කැඳවන එක ඇතුළේ සමහරට අරගලේ දුර්වල වෙන්න පුළුවන්. කියන්නේ දැන් මේ පක්ෂපාත ભેද මුකුත් නැතුව මිනිස්සු එකට එකතු වෙලා තියෙන මැතිවරණයක් වගේ කැඳවනකොට නැවත මේ බෙදුම් රේඛා මතුවෙනවා. අරගලේ දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා යම් මේ ව්‍යුහයන් මේ අරගලයට ආපු ජනතාව ව්‍යුහගත කරලා ඒ ව්‍යුහගත කරපු ජනතාවගේ ව්‍යුහයන් ටික ස්ථාවර වෙනකල් අපිට පොඩි කාලයක් මාස 7-8ක් අවුරුද්දක් ගන්න පුළුවන් නම් හොඳයි. අඩුම ගානේ මාස 6ක් ගන්න පුළුවන් නම් හොඳයි. යම් කාලයක් අවශ්‍යයි මේකට. හදිසි එකකට වඩා. ඊළඟ ප්‍රශ්නේ තමයි කොහොමද හදිසි මැතිවරණයක් තියන්න පුළුවන් තත්ත්වෙකුත් නැහැ දැන්. O level exam එකත් තියාගන්න අමාරු තත්ත්වයක් නේ තියෙන්නේ. ඉතින් මේක හදිසි මැතිවරණයක් කරගන්න අමාරුයි. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ තියෙන මැතිවරණ ක්‍රමයේ ඇතුලේ කෝටි ගණන් මුදල් වේදම් කරන අයට ජනමතය මංකොල්ල ගන්න පුළුවන්. මාධ්‍ය හිමිකාරීත්වයේ තියෙන අයට මිනිස්සුන්ගේ මොළ හොදන්න පුළුවන්. එතකොට මේවා වෙනස් කරන යම් නීති අනපනත් ප්‍රමාණයක් මැතිවරණ නීතියට එකතු කරගන්න ඕනේ. මේ ඉන්න පාර්ලිමේන්තුව ලව්ව එකතු කරගන්න. එකතු කරගෙන තමයි මහමැතිවරණට යන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගොඩක් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියෙනවා, මැතිවරණ නීතිවල තියෙනවා ඉලෙක්ෂන් බජට් එක. ඒ කියන්නේ මැතිවරණයක් සඳහා දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් කරන වියදමේ සීමාවක් තියෙනවා. ඒකට අදාළ මුදල් වාර්තා. ආදායම් ලැබුණේ කොහොමද? වියදම් කළේ කොහොමද කියන එක ජනතාවට ඉදිරිපත් කළ යුතු තියෙනවා. ඒවා පූර්ණ විගණනයකට ලක් වෙනවා ස්වාධීන විගණන කොමිසමකින්. එවැනි ප්‍රතිපාදන අපේ මැතිවරණ නීතියට ඇතුල් කරන්න පුළුවන්. දැන් මැතිවරණයක් පැවැත්වෙන කාලයකදී රාජ්‍ය මාධ්‍ය හැරුණම පෞද්ගලික මාධ්‍ය වලට මැදිහත් වෙන්න බෑ මැතිවරණ කොමිසමට. අපිට පුළුවන් මැතිවරණ කොමිසමට එවැනි මැදිහත් වීමේ බලයක් හදන්න නීතිය ඇතුලේ. ඊට පස්සේ අපිට පුළුවන් මැතිවරණ කැඳවීමේදී විශේෂයෙන් ජනමත විචාරණ කැඳවීමේ බලයක් ජනතාවට දෙන ප්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුල් කරන්න පුළුවන්. මේ අවස්ථාව පාවිච්චි කරන්න. ඊට පස්සේ අපි හිතන්න රාජ්‍ය දේපල රාජ්‍ය නිලධාරීන් පාවිච්චි කරන එක නවත්තන්න ඒ බලය තියෙන. ඒවට ප්‍රතිපාදන තව ශක්තිමත් කරන්න පුළුවන්. ඒවත් ඇතුල් කරගත්ත ව්‍යවස්ථාමය සහ මැතිවරණ නීතියේ සංශෝධන ටිකක් සහිතව තමයි ඊළඟ මැතිවරණයට යන්න ඕනේ. එහෙම නොයා මේ කොල්ලකාරී ක්‍රමයේ යටතේ ආයෙ මැතිවරණයක් තිබ්බොත් ජනතාවගේ මතයන් පවා අවභාවිතා වෙන්න පුළුවන්. මිනිස්සු මොළ හෙදිලකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම අපි මේ කරන යෝජනාව මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණට හරිය වෙනත් එවැනි මේ අරගලයේ ජනතාභිලාෂයන් නියෝජනය කරන්න කැමති ඒක වෙනුවෙන් තමන් ඒක කරනවා කියලා හිතන සියලු දෙනාට මම හිතන්නේ උදව්වක්. නිසා මේක ප්‍රතිවිරෝධයක් නැහැ. ඒක අර හිතෙන්නේ අර
නමුත් අපි හිතනවා පාර්ලිමේන්තුවෙන් එළිය බලයක් නැතුව පාර්ලිමේන්තුවේ ඇතුලේ නියෝජනයක් තිබ්බා කියලා කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා. ඒක ඇත්තටම එහෙම ගත්තොත් ඒක එක්තරා ආකාරයකට අවදානම් අපි මේක කියන එක දේශපාලන පක්ෂයක් විදිහට අපිට කියන්න ලේසිම එක මොකක්ද දන්නවද? අපිට කියන්න ලේසිම එක තමයි සහ දේශපාලන පක්ෂයක් විදිහට අපිට වැඩ කරනවා කියලා කියන්නේ වැඩ කරන එක තමයි අර කාටුන් වල කියන විදිහට නම් පත්තු වෙන තැන තමයි අපි කිව්වොත් මෙහෙම. අපිට මේ සියලු අරුබුද පියමන් කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් තියෙනවා. අපිට තමයි මේක පුළුවන්. අපි තමයි හොඳ මිනිස්සු. අපි තමයි හොරකම් කරන්නේ නැති මිනිස්සු. අපිව යවන්න පාර්ලිමේන්තුවට අපිට දෙන්න බලය. එතකොට අපි කරලා පෙන්නන්නම් කියන එක අපිට ලේසි. නමුත් අපි කියන්නේ ඒක ලේසි වුණාට ඒක නෙමෙයි ඇත්ත. අපි පාර්ලිමේන්තුවට ගියා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වුණා. එහෙම නැත්නම් මේ තියෙන පාර්ලිමේන්තුවේ ආණ්ඩුව කොටස් කාලා මොනවා වුණත් අපි වංගු ගහන එක නවත්තන්න නම් එළිය ජනතාව අපිව නියාමනය කරන්න වෙනවා. අපි වුණා. ඕනම ඒක මත විශ්වාසය තියන්න බෑනේ. ඒ නිසා ඒ දේශපාලන පක්ෂ ඒ වගේ නියෝජිතව ඒ වගේ නායකයෝ අපේක්ෂකයෝ ඒගොල්ලෝ ක්‍රියාකාරී වෙන විදිහ එළියේ මහජන බලයක් කරා අනිවාර්යෙන් සංවර්ධනය හතුලනට ලක් වෙන්න වෙනවා. ඒ ටික කරගත යුතුයි. ඒ ටිකවත් කරගන්න ඕනේ. මොකද මේක ස්වර්ණමය අවස්ථාවක්. 1953න් පස්සේ පළමුවට තමයි මේ දැවැන්ත ජනතා නැගිටීමක් සිද්ධ වුනේ. අවුරුදු 70කට විතර පස්සේ. 1980න් පස්සේ අවුරුදු 40කට විතර පස්සේ තමයි මේ තරම් වෘත්තීය සමිති ප්‍රමාණයක් එකට එකතු වෙච්ච වෘත්තීය සමිති සමගියක් ගොඩනැගුණේ. එතකොට මේ අවස්ථා මේ හැදිච්ච ජනතා බලයෙන් අපි දිගු කාලීන ජයග්‍රහණ ප්‍රමාණයක් ව්‍යවස්ථාවේ ලියලා කරගන්න ඕනේ. ඒක කරගන්න එකට එළිය බලය ශක්තිමත් කරගන්න. ඒ එළිය බලය ශක්තිමත් කර ගැනීම පාර්ලිමේන්තුව ඇතුලේ බලයක් හදාගන්න එකත් සමාන්තර නිසා අපි යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවෙන් එළිය බලය සහ ඇතුලේ බලය අතර යම් සම්මුතියක් එකඟතාවයක් ඒ දෙක අතර ඒ දෙකම අන්තර් සම්බන්ධිත දේශපාලන වැඩපිළිවෙල. ඔබ කියන විදිහට බලයන් දෙකක් එකවර පවතින්න පුළුවන්. ඔව් බලයන් දෙකක් එකවර පවතින්න පුළුවන් කියන්නේ සදාකාලිකව නෙමෙයි. يعني ලෝක විනාශය දක්වා ඔය දියවන්න හැවමද පාර්ලිමේන්තුකුත් තියෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියේ අපි සටන් කර කර ඉන්නවා කියලා නෙවෙයි මේ කියන්නේ. එහෙම එකක් නෙමෙයි ඇත්තටම කියන්නේ. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු ව්‍යුහයක් තියෙනවා. ඒතකොට දැනට එළියේ ගොඩ නැගෙන බලය කේවල් කිරීමේ බලයක් සහිතව මේ පාර්ලිමේන්තුවට බලපෑම් කරනවා. නමුත් මේක සංක්‍රමණීයයි. අනිවාර්යෙන් වෙන්න ඕන දේ තමයි අපි එක පැත්තකින් කියන්නේ මේකේ පීවර කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි පුළුල් මහජන ව්‍යාපාරයක් හදන එක. දෙවෙනි පීවර තමයි මේ පුළුල් මහජන ව්‍යාපාරය. කියන්නේ අපි හිතන්නේ මහජන කවුන්සිලයක් හදන එක. තැන් තැන් වල ජන ආරගල සභා හදන එක. ඒ ජන ආරගල සභා එකට එකතු කරලා මහජන කවුන්සිලයක් ගොඩනගන එක. ඒ වගේ නියෝජිතයන්ගෙන් සමන්විත මහජන කවුන්සිලය. එතකොට මේ මහජන කවුන්සිලය හදන එක පළවෙනි පීවර. ඒ මහජන ව්‍යාපාරය ගොඩනගන එක පළවෙනි පියවර. දෙවෙනි පියවර වෙන්නේ මේ මහජන ව්‍යාපාරය පාර්ලිමේන්තුවේ බලයක් සමග අභිමුඛ වෙන ප්‍රතිබලයක්, දිත්ත බලයක් බවට පත් කරගන්න. පාර්ලිමේන්තුව ගන්න තීරණ පවා ආපස්සට හරවන්න පුළුවන් බලයක් බවට මේක පත් කරගන්න. ඒක දෙවෙනි පියවර. හැබැයි එතනින් නවතින්නේ නැහැ. මේක ඊළඟ පියවර තමයි ඒ මහජන ව්‍යාපාරය, ඒ ජනතාව රාජ්‍යයේ තීරණ ගන්න කටයුත්තට හවුල් වෙන තත්ත්වයක් හදාගන්න. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් අපි මේක සම්ප්‍රදායික දේශපාලන භාෂාවෙන් කියනවා නම් ජනතාව නිර්ධන පන්තිය වැඩ කරන පන්තියේ රාජ්‍ය බලය ලබා ගන්න තත්ත්වයක්. අර 1935 ලංකාවේ පළවෙනි දේශපාලන පක්ෂ විදිහට ලංකා සම සමාජ පක්ෂයේදී ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල මොකද්ද කියලා හිතේ ගොවිකම් කරු ආණ්ඩුවක් කියලා. සරලව කිව්වේ ගොවිකම් කරු ආණ්ඩුවක් කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේ වැඩ කරන ජනතාව තීන්දුව ගන්න ක්‍රියාවලියට එන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ පොහොර ප්‍රතිපත්ති තීරණය කරන්න ඕනේ මේ රතන හාමුදුරුවෝයි වෛද්‍ය පාදනියයි ජනාධිපති ගෝඨාභය එකතු වෙලා නෙමෙයි. ඒක තීරණය කරන්න ඕනේ ගොවියෝ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරියෝ, මේ කෘෂිකර්මාන්තයට විවිධාකාරයකින් හවුල් වෙන සුළු ව්‍යාපාරිකයෝ, කෘෂි විශේෂඥයෝ එකතු වෙලා. ඒක මේ කියන්නේ අධ්‍යාපනය ගැන තීන්දුව తీරන ගන්න ඕනේ මේ ජාතික අධ්‍යාපන ආයතනයේ සීතල කාමරය ඇතුලේ වාඩි වෙලා ඉන්න කවුරු හරි දෙතුන් දෙනෙක් නෙමෙයි. ඒකට ශිෂ්‍යෝ සම්බන්ධ වෙන්න ඕනේ. ඒකට ගුරුවරු සම්බන්ධ වෙන්න ඕනේ. ඒකට දෙමව්පියෝ සම්බන්ධ වෙන්න ඕනේ. ඒකට අධ්‍යාපනඥයෝ සම්බන්ධ වෙන්න ඕනේ. ඒකට මේ විෂය සම්බන්ධ උනන්දුවක් දක්වන සීල දෙනා සම්බන්ධ වෙන්න. අන්න එහෙම එකක්. එතකොට මේ රාජ්‍යයේ තීන්දුව తీරන ගන්න ක්‍රියාවලියට ජනතාව සම්බන්ධයි. එතකොට ඒක තමයි අපේ අවසන් ඉලක්කය. එතකොට ඒ වනතුරු මෙතන බලයන් දෙකක් පවතීවි. ඔබ කියන එක හරියි. කියන්නේ බලයන් දෙකක් හැමදාම පවතිනවා කියලා එකක් නැහැ. එතකොට එකක් අනික විසින් විනිවිද යාමක් වෙනවනේ. ඒක කරද්දී අපි උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව විසින් මහජන බලය විනිවිද යන්නේ නෙවෙයි, මහජන බලය විසින් පාර්ලිමේන්තුව විනිවිද යන තත්ත්වයක් හදාගන්න එක.
අවසාන වශයෙන් නිර්ධන පන්ති ආචාදායකත්වය ගැන ඒ වගේම සමාජවාදය ගැන කතා කරපු පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ යන පාර මොකද්ද? මේකත් ඒ පාරම තමයි. මේකේ මුකුත් වෙනසක් නැහැ. ඇත්තටම සමාජවාදය කියන්නේ මොකක්ද කියලා අපි සරලව ගත්තොත් මොකද්ද සමාජවාදය? කිව්වට පස්සේ ඒක දේශපාලන තලයේදී ආර්ථික තලයේ තියෙන වෙනස් වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට ආර්ථික තලයේදී මේ අධික ලෙස ලාභ ඉපීම අරමුණු කරගත්ත පෞද්ගලික දේපල සහිත සමාජයේ වෙනුවට සාමූහික දේපල, රාජ්‍ය දේපල සහ සුළු පරිමාණ පුද්ගලික දේපල සහිත සමාජයේ ආර්ථිකයේදී. නමුත් අපි දේශපාලන වශයෙන් ගත්තොත් එහෙම මොකද්ද සමාජවාදය කිව්වම වැඩ කරන ජනතා කොටස් රාජ්‍ය බලය හසුරුවන. නිර්ධන පන්ති ආචාර්යකත්වය කියන්නේ ඕකනේ ඇත්තටම. ඒක ගත්තම ඒක තව පැත්තකින් අපිට කියන්න පුළුවන් නිර්ධන පන්ති ප්‍රජාතන්ත්‍රවාදී කියලා. එහෙම නැත්නම් ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී කියලා. කියන්නේ රාජ්‍ය තීන්දුව తీරන ගැනීමේ කටයුත්තට පුළුල් වශයෙන් මහ ජනතාව හවුල් වෙන ක්‍රමවේදයක්. ජනතාව අර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදීදී වගේ මැතිවරණයකින් නියෝජිතයෝපත් කළා නියෝජිතයන්ට තමගේ පරමාධිපත්‍ය බලය සින්නක් කරව ලියලා දීලා කටබලියගෙන බලාගෙන ඉන්නව වෙනුවට තප්පරයක් පාසා මොහොතක් පාසා තමන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන අභ්‍යාස කරන සමාජය. එතකොට දැන් අපේ ඉලක්කය ඒක. ඒ ඉලක්කයට යන්න මේ මොහොතේ අපි හිතනවා ඒ අවසාන ඉලක්කයේ තියෙන ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතැම් ලක්ෂණ වර්තමාන ව්‍යවස්ථාවට ඇතුල් කර ගැනීමක් අවශ්‍යයි. ඒ වගේම වර්තමාන ව්‍යවස්ථාවේ තියෙන සමහර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘති පුළුල් කර ගැනීමක් අවශ්‍යයි. ඒ වගේම දැනට මේ ගොඩන ඒ අනාගතයේ හැදෙන ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහයක මූලික ආකෘති ලෙස ජනතාව යම් සංවිධාන ව්‍යුහයන් ඇතුලේ සංවිධිත කළ යුතුයි. ඒ ටික කරන්න ඕනේ. මොකද අරගලය කියලා කිව්වට පස්සේ නිකන් පාරට බහැලා මේ පොලිසියත් එක්ක ගහගන්න එක මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියෙන එක නෙමෙයි අරගලය කිව්ව. අරගලය කියන එක සම්බන්ධයි ඒ කියන්නේ සෑම ක්ෂේත්‍රයකම මතවාදී ක්ෂේත්‍රයේ අරගල තියෙනවා. දාර්ශනික ක්ෂේත්‍රයේ අරගල තියෙනවා. කලාත්මක ක්ෂේත්‍රයේ අරගල තියෙනවා. නේ. එතකොට දේශපාලන අරගල තියෙනවා. එතකොට මේ ඒක කොහොමද වඩා ඉහළට ගේන්නේ? ඒ නිසා දැන් ජනතාවගේ පැත්තෙන් වුණත් අරගලය කියලා හිතාගෙන ඉන්නේ පාරට බහැලා ප්‍රචණ්ඩ ක්‍රියා කරන එක කියලා හිතනවනම් ඒ වෙනුවට අපි කොහොමද එතනින් එහා තැනකට මේ දේශපාලන අරගලේ ප්‍රමිතිය ඉහළ ඔසව ගන්න. ඒක ඉහළ ඔසව ගන්න නම් අනිවාර්යයෙන්ම අර වගේ සංවිධිත භාවයක් දේශපාලන මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ නිසා දැනට ජනතාව දේශපාලන වශයෙන් සක්‍රිය වෙලා ඉන්නවා. මේ සක්‍රිය වෙලා ඉන්න ජනතාව ඊට වඩා ඉහළ ප්‍රමිතියකට ඔසවාලන අරමුණෙන් තමයි අපේ දේශපාලන වැඩපිළිවෙල සමන්විත වෙන්නේ. ජනතාව තවමත් අරගලයේ ජනතාව තවමත් පෝලිං වල ජනතාව තවමත් මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයනවා. දේශපාලඥයෝ එක පැත්තක ඉන්නවා, පාර්ලිමේන්තුව තවත් සාකච්ඡා ගෙනියනවා. ඉතින් ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න ඉදිරියේදීත් මේ වගේම සාකච්ඡා වලින් බලාපොරොත්තු වෙනවා. අද අපිත් එක්ක එකතු වුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබට. නැවත වරක් මෙවැනි සාකච්ඡාවකින් හමු වෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.